Telegram questions කියලා අලුත් සංකල්පයක් අපි පටන් ගත්තා දැන් දවස් කිහිපයකට කලින් මම ඔයාලට මේ බෝඩ් එකේ දාලා තියෙන අනුෂ්කේන්දු නිල් 2021 22 එරර් කෙමිස්ට්‍රි කියන Telegram group එකට එකතු වෙන්න තාමත් එකතු වෙන්නේ නැත්නම් එතකොට අපි මේ Telegram group එකේ දානවා සාමාන්‍යයෙන් සතියකට එකක් වගේ වෙන්න විවිධ පාඩම් නියෝජනය කරමින් ප්‍රශ්න හරිද ඒ ප්‍රශ්න පත්‍ර කිව්වට එක ප්‍රශ්නයක් අපි දාන්නේ පොඩි පේපර් එකක් එක ප්‍රශ්නයක් තියෙන ඒක බොහෝ විට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලකුණු 100ක නැත්නම් රචනා ප්‍රශ්නයක් ලකුණු 150ක එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න ගත්තොත් ගොඩක් නෙමෙයි කෙටි ප්‍රශ්න 10ක් වගේ ප්‍රමාණයක්. ඒත් මේක අලුත් වැඩක්. මේක සාමාන්‍ය ප්‍රශ්න සාකච්ඡාවක් නෙමෙයි මෙතන විශේෂ වැඩක් කරනවා. ඔයාලට මාතෘකාවක් දැක්කම තේරෙයි. මේක නිකම් විවරණයක් නෙමෙයි තියරිත් එක්ක කරන විවරණයක්. දැන් අපි ඔන්ලයින් ක්ලාස් එක මේ වෙද්දී 2021 22 දෙකලම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකේ අපි දැන් කතා කරා පරමාණු ව්‍යුහය සහ ව්‍යුහය වන්දන සම්පූර්ණයෙන්ම මේ විදිහට කතා කරලා තියෙන්නේ. ඒකේ තියරි පාර්ට් එක, ඒකේ රිවිෂන් පුනරීක්ෂණ පාර්ට් එක සහ ප්‍රශ්න පත්‍ර පේපර් ක්ලාස් සංකල්ප කියන තුනම එකට කියන්නේ 3 in 1 කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ තියරි රිවිෂන් පේපර් කියන තුනම එකට අපි අපේ ඔන්ලයින් පාඨමාලාවේ දැන් මේ විදිහට කරගෙන යනවා. හරි. ඒත් ඊගාට අපි දෙසැම්බර් මාසෙදී ඕගනික් එක රසායනික ගණන කිරීම පාඩම තමයි කරගෙන යන්නේ. ඒතර මේ විදිහට ඒ යන පාඩම් මාලාවට සමගාමීව අපි Telegram group එකේ ප්‍රශ්නයක් දානවා සතිය එකක් වගේ වෙන. දැන් මේ වෙද්දී එක ප්‍රශ්නයක් දාලා දෙන එක පේපර් එකයි. ඒතකොට ඒකේ පරමාණු ව්‍යුහය පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. ඒතර මේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා තමයි මේ යන්නේ. ඒතර ඒක නිකන් සාකච්ඡාවක් නෙමෙයි. එතනදී මේ සාකච්ඡාවට අදාළව තියරි ටික කියන්නේ පරමාණු ව්‍යුහය පාඩමේ වැදගත් කොටස් වලින් ප්‍රශ්නෙන් නිතර වෙන කොටස් වලින් වෙන තියරි ටිකක් පොඩ්ඩක් මතක් කරලා මේකදී අපි කතා කරගෙන කෙටියෙකුත් මේක පැයකමාරක් වගේ කාලයක් තුල මේ ටික සාකච්ඡා කරනවා ටිකක් දීර්ඝ සාකච්ඡාවක්. එතකොට ළමයි වර්ග 3ක් ඉන්නවනේ. එතකොට ළමයිගේ සමහරු තියරි දැනුම මතක නැති වෙච්ච කට්ටියක් ඉන්නවා කියන පාඩම් කරා මතක හිටින්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ හොඳයි මේක සම්පූර්ණයෙන්ම නරඹන්න මොකද තියරි කාලේ පාරක් මතක් කරන ගමන් තමයි උත්තර ගන්න හැටි අපි කියලා දෙන්නේ. හරිද? ඊට තව කොටසක් ඉන්නවා සමහර කොටස් වල තියෙන්නේ හොඳට මතකයි සමහර කොටස් අමතක වෙච්ච. අනේ ඒ කට්ටියට පුළුවන් මේ වීඩියෝ එක තනින් තන බලන්නේ කියන්නේ තමන්ට අමතක වෙච්ච කොටස විග්‍රහය හොඳට බලන්න අනිත් ඒවා ටිකක් ඔයාලට මගහැරලා යන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. අර හොඳටම පුළුවන් ළමයි මේක සම්පූර්ණයෙන් නරඹන්න අවශ්‍ය නැහැ. මේක අපි අර උත්තර ටික සාකච්ඡා කරන තැන් ටික සහ ලකුණු දෙන කොටස අන්තිමට කරන්නේ ඒ ටික බැලුවත් ඇති හොඳටම මේ ප්‍රශ්නෙට හොඳට උත්තර ලියමු කියන එක. ඒක අනිවාර්යයෙන්ම ඔයා මේක නරඹන්න කලින් අපේ මේ Telegram group එකට ගිහිල්ලා ඒකේ දැන්ට ඔය සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන අපි පේපර් එක ආයෙ දාන්නම්. තව පොඩි වෙලාවකින් මේක වීඩියෝ එක ඔයා දැකලා එතකොට මේ ඔයාලට පුළුවන් මේ පේපර් එක තනියම කරන්න විනාඩි 15ක් අරගෙන මේ ප්‍රශ්නේ කරන්න ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් පරමාණු ව්‍යුහය පාඩමේ ඒ ප්‍රශ්නය තනියම කරන්න. ඒ කරලා ඉවරලා තමයි මේ උත්තර විවරණේ අපි දැන් සාකච්ඡා කරන්න බව බලන්න. හරිද? ඒකම කියන්න ඕනේ මේ මගේ නමින් ව්‍යාජ Telegram group කීපයක් තියෙනවා කියලා අපට ආරංචි වෙලා තියෙන එකක් අපට අහුවෙලා තියෙන මේ වෙද්දී. එතකොට මේ ඇත්තම කතුත් මගේ අනුදැනුම මත මගේ Telegram group එකයි තියෙන්නේ. ඒක තමයි මේ අනුෂ්කේන්ද්‍රේ 2022 කියන Telegram group එක. හරි? ඒතර ඒ අර වෙනත් ඒවා සමහරක් කරලා මගේ පින්තූර යොදාගෙන මගේ නම පාවිච්චි කරලා හදලා කියලා අපට ආරංචි වෙලා තියෙනවා. ඒ වගේ අපි එකක් දැන් මේ විදිහ හොයාගෙන තියෙන වගේ කරපු එකක්. ඒතර ඒවයි සමහරක් කරලා මේ අපි දාන ඒවත් මේකෙන් අරගෙන එකට දානවා. නමුත් වගකීමෙන් කියන්න ඕනේ ඒක මම කරන එකක් නෙමෙයි. Telegram group එක මගේ එකම එකයි තියෙන්නේ. නිල වශයෙන් Telegram group එකයි තියෙන්නේ. මෙන්න මේක තමයි ඒ Telegram group එකේ මේ විදිහ ළමයි 12000කට එහා පැත්තේ ප්‍රමාණයක් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ලොකු විශාල ළමයි ප්‍රමාණයක් එකතු වෙලා ඉන්න ළමයි 12000කට වැඩියෙන් ඉන්න අන්නේ නිල Telegram group එක විතරයි මගේ අනුදැනුම මත මම කරගෙන යන්නේ. ඉතින් ඒකට විතරක් ඕගොල්ලෝ එකතු වෙන්න. මොකද අනිත් ඒවායින් අපි දන්නේ අපිට වගකීමක් ගන්න බෑ. ඕගොල්ලෝ සමහරට මගේ නමින් තියෙන වෙන ව්‍යාජ Telegram group එකට එකතු වෙලා ඇති. ඒකට මට වගකීමක් ගන්න බෑ. ඒකේ සම්බන්ධව ඒකේ මොනවද දාන්නේ? සමහරකට ඒකේ මේක අපි දාන ඒවාම කොපි කරලා මේ අරගෙන ඒකෙන් දාන වෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒකේ මොනවද දෙයක් විෂය කරුණු වලට වැරදි දේවල් ඒකේ දාන්න පුළුවන්. හරි මොනවද ආයත පාඩම් මොනවා හරි ඔයාගේ දැනුමට හානියක් වෙන දේවල් ඒකේ තියෙන්න පුළුවන්. මොකද ඒක මම නෙමෙයි මෙහෙවන්නේ පැහැදිලිව වගකීමෙන් කියන්න ඕනේ මම මෙහෙවන Telegram group එකම එකයි ලංකාවේ තියෙන්නේ මගේ අනුදැනුම මත ඒක මෙන්න මේ Telegram group එක ඒකේ 12000කට වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්නවා අන්න ඒකට විතරක් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න අපේ මේ වැඩ පිළිවෙලට සහභාගී වෙනවා නම් අනිත් ඒවායි නම් වෙන බොරු ව්‍යාජ Telegram group එකක නම් ඔයා දැන්ට ඉන්නේ එකකින් අයින් වෙලා හරියකට එන්න අපි දැන් මම මේ Telegram group එකේ link එකක් දැන් පහලින් දාන්නම් කමෙන්ට් එකක් විදියට අන්නේ Telegram group එකට සහභාගී වෙන්න අපි අර ප්‍රශ්නය දැන් මේ පරමාණු ව්‍යුහය පාඩමේ මේ දාපු විනුගත කරන ප්‍රශ්නය මම ආයෙත් සැරයක් group එකට දාන්නම් අපි මේ දාලා තියෙන්නේ බලා ගන්න පුළුවන් ආට. එතකොට මේ
සමන් කට්ටිය දැනගන්න මම ඒකේ දානවා මගේ සියලු විස්තර අපි Telegram group එක කරා සියලු විස්තර අපේ online class වල විස්තර පටන් ගන්න පාඩම් ගැන YouTube එකේ දාන වීඩියෝස් ඉස්සරහට මොනවද අපේ සැලසුම් මොනවද ඒ papers ඒ හැම දෙයක්ම ඒකේ ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි දැන් යන සාකච්ඡාවට. ඒතර සාකච්ඡාව මෙහෙමයි. මම ඔයගොල්ලන්ට තවත් අලුත්ම කියන්නත් බෑ. ගුරුවරයෙක් දැන් හඳුන්වා දෙනවා මේ ඒ කියන්නේ මේ සාකච්ඡාව පැයකමාරක වගේ දීර්ඝ සාකච්ඡාවක් තියෙද්දිත් එක මතක් කරන්නේ. ඒතර මේ සාකච්ඡාව මගේ අනුදැනුම මත. ඒ කියන්නේ මම මේක මේ ප්‍රශ්නෙට අදාළ උත්තර ටික ලබා දීලා උඩ ඊට පස්සේ එතනින් එහාට මොනවද කියන්න ඕන කාරණා ඒ ටිකක් කියලා කෙටියෙන් කිව්වලි මම මේ දවස්වල ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් කරනවා. දැන් මේ දවස්වල කියන මම මේක කාලයක් තිස්සේ කරගෙන ආවා. මේ වෙද්දී ඒ වගේ මම පුහුණු කරපු ගුරුවරු දෙන්නෙක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ හොඳ ට්‍රේනින් එකක්. හරි ඉස්සරහදී මම තවත් කෙනෙක්ව හඳුන්වා දෙනවා. එතකොට අද මම එක හඳුන්වා දීමක් කරනවා. ඒ කියන්නේ මේ ටියුෂන් එක අපි හැමදාම බදාගෙන ඉඳලා හරියන්නේ නැහැ නේ. මේක මේ දේවල් තව ආයෙත් අපි chance එක දෙන්න ඕනේ. අපේ විෂයම ගන්නන්න අපි තව දක්ෂයෙක් තැන දෙන්න ඕනේ. ඒතකොට ඒකෙන්ද මම කල්පනා කරා ඔයගොල්ලන්ට තවත් දක්ෂ ගුරුවරයෙක් මගේ නිර්දේශය මත මගේ පුහුණුව ලබා දීපු කෙනෙක් හඳුන්වලා දෙන්න. ඔහු තමයි මේ සාකච්ඡාව කරන්නේ. මේ අද පිළිතුරු විග්‍රහය කරන්නේ ඔහු. හරි එතකොට කෙනෙක් බලනවා ඇති ඇයි මේ තමන්ගේ විෂයටම මේ අලුත් අය මේ හඳුන්වා දෙන්නේ කියලා. එහෙම තමයි මේවා මේ දැනුම තියෙන්නේ මේ නිකම් අල්ලගෙන අවුරුදු ගාණක් යනකම් වයසට ගිහිල්ලා මේවා අතාරින්න නැතුව අධික තණ්හාවෙන් නෙමෙයි මේක තියෙන්නේ. ගානට මේ කටයුතු තව අයට අවස්ථාව දෙන්න. මොකද අපි තව කෙනෙක්ට අවස්ථාව දුන්නේ නැත්නම් අපි හැමදාම මේ ඉන්න තැනම තමයි. මම එහෙම කැමති නැහැ. මට මේ ඉන්න තැනින් ඉහළට යන්න ඕනේ. ඒතකොට මම මේකට තව කෙනෙක්ට මගේ තැන මම තව කෙනෙක්ට දෙන්න ඕනේ. මමත් මේ කටයුතු දිගටම සහභාගී වෙනවා. හරිද? මමත් ඔයාලට මේ පාඩම් මාලාව මේ විවරණ වලට මමත් සහභාගී වෙනවා. මම හිතුවා තවත් කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. يعني මේ Telegram group එකේ දාන ප්‍රශ්න ඔක්කොම හිතන්න එපා මම නැතුව සාකච්ඡා වෙනවා කියලා. මමත් සාකච්ඡා කරනවා. තවත් ගුරුවරුන් මම ගන්න හඳුන්වලා දෙනවා මේ සාකච්ඡාව කරා. හරිද? හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ ගුරුවරයාට අදාළ උපදෙස් ටික මම දීලා තියෙන්නේ ඒ උත්තර ටික කියන්න ඕන කරුණු ටික සහ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මාත් එක්ක වැඩ කරලා මගෙන් මේ පුහුණුව ලැබපු කෙනෙක් තමයි මම අර පුහුණු කරපු කෙනෙක් තමයි දාන්නේ. මොකද නැත්තම් මම මේ කියන මේ උගන්වීම සම්බන්ධයෙන් වග කියනවා. එතකොට මේ මගේ ශිෂ්‍යයෙක් 2015 පරාසේ 2015 කාලේ නාමල්ලමිල ඔයගොල්ලෝ දන්නවා. මොකද අර මගේ O level ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ අපි O level කෙමිස්ට්‍රි පාඩයක් මේ YouTube channel එකේ අපි කරානේ. ඒක කරේත් නාමල්ලමිල තමයි. එතකොට ඒක අහන්න ඔයගොල්ලෝ සමහර මිනිස්සුන් දන්නවා ඇති. එතකොට නාමල්ලමිල තමයි මේක සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්නය. ඒතර ඔය විදිහට ඔයාලට පුළුවන්. ඒතර ඔහු මගේ උපදේශ සමුදැනුම සහ ඒ අධීක්ෂණයේ කියනම කරුණු කාරණා මම යාට කියලා පුහුණු කරලා තමයි මේක වැඩි ඉදිරිපත් කරවන්නේ. ඉතින් ඒකම ඔහුගේ ආවේනික ශෛලියක් තියෙනවා උගන්වන්නදී. ඉතින් ඒකත් එකතු කරලා හොඳ අලුත් දෙයක් විදියට මේ පිළිතුරු සාකච්ඡාව ඔයාලට දෙයක් ගන්න පුළුවන් වෙයි. එතකොට ඔන්න අපි දැන් අවස්ථාව දෙනවා මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. අපොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මේ එකපාරටම දැන් හිතන්නකෝ පාඩම තේරුම් නැත්නම් කොහොමද උත්තර ලියා ගන්න බෑනේ. හරි? පාඩම තේරුම් නැත්නම් කොහොමද උත්තර ලියා ගන්න බෑ. හැබැයි පාඩම තේරුණා වුණත් එකපාරටම අපි හිතන ලකුණු ගන්න එන්නේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් උදාහරණ පරමාණු දිවින තියරි හොඳට දැන් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා දැන් පුළුවන් වෙලා තියෙනවා කියමුකෝ. හිතන්නකෝ උඩ වැඩ වෙන්න බෑ දැන් පුළුවන් කියලා. ඒතර වෙනදා වැඩ ලකුණු 5යි 10යි එහෙමනම් දැනුත් වැඩ පුළුවන් නැත්ත. නමුත් සමහරට තාම ලකුණු මට්ටම හැදිලා නැති වෙන්න පුළුවන්. හරි? ඉතින් ඔයාට අවංක වෙලා මේ ප්‍රශ්නෙට ලකුණු කීයක් වගේ එනවා කියලා බලන්න. දැන් සමහරට මෙහෙම ප්‍රශ්නයක් එනවා අපිට ඉස්සරහට දැන් විෂය හොඳට තේරෙනවා. හරි ප්‍රශ්නත් කරගන්නත් පුළුවන්. නමුත් එකපාරට ප්‍රශ්නයක් දැක්කහම ඒ විනාඩි ගාන ඇතුළත ලියුවට පස්සේ අපි ලකුණු 70ක් 80ක් කියලා හිතුවට අපිට එන්නේ 50යි 40යි. අපි දැන් හිතියට වඩා හොඳ වෙන්න පුළුවන් තේරුණා නේ කියන්නේ. සමහරට ඔයා ඊටාම ලකුණු අඩු මට්ටමක ඉඳලා දැන් 50 60කට ඇවිල්ලා වෙන්න පුළුවන්. නමුත් ඒක අපි තවුනට ගන්න එපේ. ඒක මේ එක සැරේ කරන්න පුළුවන් වැඩ නෙමෙයි. දැන් මේ පොඩි ප්‍රශ්නයක් අද මේ සාකච්ඡා කරන්නේ. නමුත් පොඩි ප්‍රශ්නවත් විනාඩි 15 වුණාට සමහර විට ලියා ගන්න බැරි වෙන්නේ නැති හිතුව මට්ටමට. හරිද? මොකද මේක අර වර්ණාවලිය කොටස ටිකක් ඔයාලට කල්පනා කරලා ලියන ප්‍රශ්නයක් ටිකක් ඔයාව අමාරුයි දාන ප්‍රශ්නයක් තමයි මම දුන්නේ. හරිද? ඒකත් එක්ක මෙතන හොඳ පුහුණුවක් ටික ටික ගන්න. සමහර ළමයි උනා එකපාරටම දැන් මේ ප්‍රශ්න ලකුණු 60ක් 70ක් 80ක් ගන්න ළමයි. හරිද? ඉතින් කොහොමද 70කට 60ක් මේ වගේ ප්‍රශ්න වල දාගන්න පුළුවන් කියනවා. දිගටම ඔයාලට පුහුණුව හොඳට ඇති. නමුත් දැන් මේ වගේ ප්‍රශ්න ලකුණු 40යි 50යි කියන්නේ මොකද දන්නවද? දැන් මේ පොඩි පාඩමක් නේ. මේ පොඩි පාඩම ලකුණු 40යි 50යි කියනකොට තියරිය අවබෝධ වෙලා තියෙනවා. නමුත් පුහුණුවමදි.
ඔයයි කරපු ප්‍රශ්න ආයෙ කරන්න. පාස් පේපර්ස් ඔය හිතුවට ඇති කියලා නෑ. ඇති නෑ. තව ආයෙ පාරක් කරන්න. මොකද ඔයා ටිකක් පුහුණුව මදි. මම ලකුණු මට්ටම් කියන්නේ සාමාන්‍ය ලකුණු 70කට හැරෙද්දී මේ වගේ ප්‍රශ්නයක් දාගන්න පුළුවන් කියන්නේ ඔයා තියරිත් තහවුරු වෙලා පුහුණුවක් ඔයා යම් තාක් දුරට අපිට හැබැයි තව පුහුණු වෙන්න. මොකද සාමාන්‍යයෙන් පරමාණු විද්‍යාවේ මේ ජෙනරල් ප්‍රශ්නයක්නේ. ජෙනරල් කෙමිස්ට්‍රි ප්‍රශ්න වල සාමාන්‍යයෙන් ලකුණු 80ක් ගන්න පුළුවන් ලේසියෙන් කොටස් මොකද සරල දේවල් තමයි අහන්නේ. හරිද? ඒකත් එක්ක සමහර ලකුණු 30 40 මට්ටමේ ඉන්න පුළුවන්. ඒකට හේතුව ඔයාලට තියරිය පුළුවන්. එතන මුත් ඔයාලගේ ප්‍රැක්ටිස් වල පුහුණුව මදි. ඔයාලගේ ඒකට තව මහන්සි වෙන්න. එතකොට මේ වගේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ අපි ප්‍රශ්න කොහොමත් ඉදිරි සතියේ දිගටම දාන්න නිසා ඊගාට විවිධ බන්ධන වලින් දානවා. විවිධ බන්ධන ඊගාට දාන විදිහට අපි ඔන්ලයින් පන්ති යන පාඩම් වලට සමගාමීව මේ දාන දේවල් එක්ක ඔයාගේ දැනුම තවත් තහවුරු වෙයි. තවත් ඔයාලට මේක වැඩි වෙන්නේ නැහැ කොච්චර කරත්. එකම දේ ආය අහලා ගොඩක් දුර්වල මට්ටමේ හිටියොත් ඔයා හොඳ මට්ටමකට ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් අවස්ථාව දෙනවා නාමලා වලට. එයා තමයි මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්නේ. අයිබෝන් ඔයගොල්ලෝ දන්නවද මොකද්ද මේ කියන්නේ කියන එක? මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඔයගොල්ලන්ට. මම කවුද කියන්නේ? මම නම නාමල් ලමිල. මට සර් උපදෙස් දුන්නා මෙන්න මේ විදිහට මේ වැඩි කරන්න මේක පැහැදිලි කරන්න කියලා. අපි මුලින් වැඩි කරලා ඉමු. ඊට පස්සේ මම ගැන පොඩ්ඩක් කතා කරමු. සර් උටින් පැහැදිලි කරමු නිසා මම මේ වැඩි ලස්සනටම කරලා ඔයගොල්ලෝ මේක පැහැදිලි කරලා ඉවරලා අපි වෙන හඳුනගමු. හරි. ඊට පස්සේ මට පහසු වෙන මම කෝලේ කරලා ලියාගත්තා. මුලින්ම කියන්න ඕනි මේ ප්‍රශ්න පත්‍රයේ විනාඩි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා එක විභාග රචනා ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක අහලා තියෙන්නේ ජෙනරල් කොටසේ. එකයි අහලා තියෙන්නේ. හරිද? එතකොට මේක සඳහා උපරිම වැය කළ යුතු කාලය විනාඩි 15යි. විනාඩි 15ක කාලයක් තමයි වැය කළ යුතු. එතකොට දැන් සමහරලාට පළවෙනි වාරම මේකට සම්බන්ධ වෙච්ච ළමයෙක් ඉන්නවනේ. මේක මුලින්ම නම් කරන්න පුතේ විනාඩි 15කින් වාර කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එතකොට ඔයා උපරිම වැය කළ යුතු කාලය වල විනාඩි 20යි. කියන පළවෙනි පාඩම කරන කෙනෙක් නම්. මොකද ඔයාලට විනාඩි 20ක් තියන්න බෑ විභාගෙදී. විභාගෙදී විනාඩි 15ක් 12ක් අතර කාලයක් ඇතුළත ඔයා අනිවාර්ය විභාගතර ප්‍රශ්න පත්‍රේ මැක්සිමම් ගන්න පුළුවන් කාලය. මෙච්චරයි. ඉතින් ඉහාට ගන්නම බෑ. ඒක නිසා අනිවාර්යෙන් පුරුදු වුණු වෙන්න. දැන් සමහර ළමයි හිතනවා නෑ මම ශිෂ්‍යත්ව පාස්නේ. ඒ නිසා මම මේක කරන්නේ මම විභාගෙට එන මේ ගෙලින්ම අලුතෙන් වෙන ප්‍රශ්න කිල්ල තියෙනවා. ඉතින් ලියන්න කමක් නෑ. නමුත් ඉතින් ටිකක් අමාරු වෙයි. මොකද මේ පුරුද්ද අරගෙන යන්න. මේ පුරුද්ද අරගෙන ගියාම ඒ පුරුදු වෙලා ටයිම් එකට ඇඩ්ජස්ට් කරලානේ. ඒකනේ ප්‍රැක්ටිස් කරන්නේ. ක්‍රීඩාවක් කරද්දී තමයි ප්‍රැක්ටිස් කරනවානේ. ඒ ප්‍රැක්ටිස් එක තමයි වටින්නේ. හරි. ඉතින් විනාඩි 15ක් කරන්න ආවර්තිතාවක් වලකට ගන්න. පේපර් එකේ නම් ආවර්තිතාවක් දෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා. නමුත් දැන් මේ දීප ප්‍රශ්න පත්‍රය එහෙම ගන්න නැති නිසා එහෙම එකක් ගන්න. මේක කරලා ඉන්න කරමු නැති කෙනෙක් නම් මේක කරන්න. මම මේක වීඩියෝ එක බලන්න කලින් කරලා ඉන්න. හරිද? කරලා මේකට සම්බන්ධ වෙන්න කියලා කියනවා. හරි පුතේ. හරි. දැන් මුලින්ම අහලා තියෙනවා පුතේ පරමාණු අරය සම්බන්ධ ප්‍රශ්නයක්. අපි මුලින්ම තියරි කොටස් ටික බලාගෙන යමු. ඒ කියන්නේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන් මතක් කරනවා. මෙතන දින වර්ණාවලි දත්ත ගැන කතා කරන්න, අයනිකරණ ශක්තිය ගැන කතා කරන්න සහ ඊට අමතරව පරමාණු අරය විද්‍යුත් ඍණතාවය වගේ බොහොම ලස්සන මාතෘකා කිහිපයක් කතා කරන්න තියෙනවා. එතකොට මේ ලස්සන මාතෘකා ටික කතා කරන්න යද්දී ඔයා ජෙනරල් කොටසේදී ඔයාට වැදගත් වෙන ඉතාමත්ම වැදගත් වෙන එකක් තමයි පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කවුද පුතේ? ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය පුතේ මේකනදී මේක සාමාන්‍යයෙන් O level ළමයින්ට කියන්න ඕන දැනුමක් තියෙන ඕන දෙයක්. ඒ වගේම A level ළමයි වුණත් මේක දැනගන්න ඉන්න ඕනේ. පුතේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය කියන්නේ මේ විෂය ඇතුළේ තියෙන පුතේ මහා ඉතාමත්ම ශක්තිමත්ම කොටසක් ඔයාලා විෂය ඉගෙන ගන්න තියෙනවා. එයි ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයෙන් පුතේ සාමාන්‍යයෙන් ගත් කල අපිට පුළුවන් පුතේ සාමාන්‍යයෙන් කරුණු හතරක් තීරණය කරන්න. ඒ කරුණු එක තමයි පුතේ ශක්ති මට්ටම් ගණන තීරණය කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි පුතේ ආවර්ත කාණ්ඩය තීරණය කරන්න පුළුවන්. තුන සංයුක්තතාවය සාමාන්‍යයෙන් සංයුක්තතාවය තීරණය කරන්න පුළුවන්. හරිද? තීරණය කරන්න පුළුවන්. හරි. ඒ වගේමයි ලෝහයක්ද අලෝහයක්ද එහෙම නැත්නම් උදාසීන මූලද්‍රව්‍ය පරමාණුවක්ද කියලා සාමාන්‍යයෙන් තීරණය කරන්න පුළුවන්. නේද? සමහර ඒවා විචාරණය වෙනවා. සංයුක්තාවය ඒවත් ඉතින් ඕගොල්ලෝ සාමාන්‍ය මතක තියාගන්න යුතුයි. හරිද? ලෝහයක් තියෙනවා. උදාසීන මූලද්‍රව්‍ය පරමාණුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයෙන් මේ වගේ කරුණු හතරක් තීරණය කරන්න පුළුවන්. ඒ වගේමයි පුතේ ලෝහයක්ද අලෝහයක් මේ දැන් කියන්නේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඒ නිසා සම්පූර්ණ නෝට් එකක් නැති කෙනෙක් ඉන්නවා නම් නෝට් එකක් දාගන්න පුතේ මට කියන්න. මම කියාගෙන යනවා. හරිද? දැන් ලෝහයක්ද අලෝහයක්ද උදාසීන මූලද්‍රව්‍ය පරමාණුවද කියන තීරණය කරන්න පුළුවන් එක කාරණාවක් තමයි ඒගොල්ලෝ හදනවා ධනායන ඒ ලෝහ හදනවා ධනායන සාමාන්‍යයෙන් අලෝහ හදනවා සාමාන්‍යයෙන් ඍණ අයන ඒගොල්ලෝ කැමැති වඩා කැමැත්ත තින්නේ අලෝහ නම් ඍණ අයන හදන්න ලෝහ නම් ධනායන හදන්න කියලා ඕගොල්ලන්ට ඕගොල්ලෝ පොඩි මතකයක් තිබුණා මම දන්නවා.
හරිද? දැන් සමහර අයට ඒ මතකෙ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ටිකත් අහගෙනම අපි වැඩි පටන් ගමු. හරි. දැන් පරමාණු කාර්යය ගැන කතා කරද්දී පුතේ නෂ්ටයේ ඉඳලා අවසාන ශක්ති මට්ටමට තියෙන දුර තමයි සාමාන්‍යයෙන් අපි ඔය කතා කරන්නේ. හරිද? එතකොට පුතේ පරමාණු කාර්යයෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ආකාර දෙකයි. අරය දාගන්න නෝට් එකක්. ඒක අහන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා පුතේ ලස්සනට මේ පාඩම. ඒ කියන්නේ මෙතනදී පුතේ මම උගන්වන්නේ ඔයාට මේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් කෙලින්ම ඩිරෙක්ට් කෙලින්ම උත්තරේ ගන්න. ආයි යම්පජන් නැහැ වලවලට අරන් නැහැ. කෙලින්ම පටකාල උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ශක්තිමත් දරුවෝ ටිකක් වෙන්න. ශක්තිමත් බුද්ධිමත් જાතියක් කරන්න. හරිද? පොත හිතට ගත්තු જાතියක් වෙනවනේ. හිත පොතට දීපු නෙවෙයි පොත හිතට ගත්තු જાතියක් කරන්න මෙන්න මේ විදිහට. හරිද? අර ඒ ප්‍රශ්න අහන්න පුළුවන් ආකාර දෙකකට ඒක තමයි පුතේ පරමාණුක අරය අහන්න පුළුවන්. පරමාණුක අරය අහන්න පුළුවන්. ඒ වගේමයි අයනයක අරය අහන්න පුළුවන්. හරිද? පරමාණුක අරය අහද්දී පුතේ අපිට වැදගත් වෙන කාරණා මම ඉක්මනට මතක් කරගෙන යනවා. මොකද මේකට වඩා වැදගත් ලස්සන කාරණාවක් වෙනවා. වර්ණාවලිය ගත්ත ඕගොල්ලෝ පටල ගන්නවා. හරිද? ඉතින් අපි ඒක ගැන කතා කරමු. පරමාණු කාර්යය අහද්දී පුතේ දැන් අරය අහන්න පුළුවන් ආකාර දෙකයි පරමාණු කාර්යය අයනික කාර්යය කියලා පුතේ. එතකොට පරමාණු කාර්යය ගැන කතා කරද්දී අපි කොහොමද පරමාණු කාර්යය තීරණය කරන්න කිව්වයින් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කාරණාවක් කරන්න. පරමාණු කාර්යය තීරණය කරන්න මෙන්න මේ කාරණා දෙක යටතේ. එක හරිද? ආවර්තය මෙන්න මේ පැත්තට තියෙන පුතේ ආවර්තයේ හරිද? අඩු වෙනවා අඩුවේ කොයි පැත්තෙන්ද කොයි පැත්තටද යද්දිද? වමේ සිට දකුණට යද්දී වමේ ඉඳලා දකුණට යද්දී අඩු වෙනවා. මොකද්ද පුතේ? අරය අඩු වෙන්නේ. දැන් මේ බලන්න අරය මේ හරි ලේසි මේ chart එකෙන් මතක තියාගන්න පුතේ. පරමාණු අරය අහන්න පුළුවන් ආකාර දෙකයි පරමාණු කාර්යය අයනික කාර්යය කියලා. දැන් පරමාණු කාර්යය ඇහුවොත් ආවර්තය ඔස්සේ වමේ සිට දකුණට අඩු වෙනවා පුතේ. ඒ වගේමයි කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට වැඩි වෙනවා මොනවද පුතේ? පහළට වැඩි වෙනවා. දැන් බලන්න පුතේ හරි ලේසි. හරිද? වමේ සිට දකුණට වැඩි වෙනවා. ඒ වගේම පහළට මේක වමේ සිට දකුණට අඩු වෙනවා. පහළට මේක වැඩි වෙනවා. හරි පුතේ. දැන් ඊට අමතරව මම පොඩි කරුණක් කියන්නම්. දැන් පුතේ දෙවෙනි ආවර්තයේ ඉන්නකොට ශක්ති මට්ටම් දෙකයිනේ. පළවෙනි ආවර්තයේ ඉන්නකොට ශක්ති මට්ටම් එකයිනේ. එකේ ඉඳන් දෙකට පණිද්දී. ඒ කියන්නේ ඒ පළවෙනි ආවර්තයෙන් ඉඳන් දෙවෙනි ආවර්තයට පස්සේ ශක්ති මට්ටමක් වැඩි වෙනවනේ. ශක්ති මට්ටම් වැඩි වීම ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය මේ ඔක්කොම තීරණය කරන ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියාගත්තොත් ලේසියිනේ. ඇයි තියෙන ශක්ති මට්ටම් ගන්න දැනගන්න පුළුවන් නේද පුතේ? හරි. ඒ වගේ ආවර්තයක දෙවෙනි ආවර්තයෙන් ඉඳලා තුන්වෙනි ආවර්තයට පයිද්දී. ඒ කියන්නේ කාණ්ඩයක්ව පල්ලෙහාට යද්දී. කාණ්ඩයක පල්ලෙහාට යද්දී පුතේ පළවෙනි කාණ්ඩේ පළවෙනි ආවර්තයේ එකක් කොටුවක් අහුවෙන දෙවෙනි ආවර්තය කොටුවක් අහුවෙනවද පුතේ? අන්න ශක්ති මට්ටමක් වැඩි වෙනවා. ශක්ති මට්ටමක් වැඩි වෙද්දී නෂ්ටියේ ඉඳලා අරයට තියෙන ඒ කියන්නේ මේ නෂ්ටියේ ඉඳලා අවසාන ශක්ති මට්ටමට තියෙන දුර වැඩි වෙනවා. නිසා අරේ වැඩි වීම සිද්ධ වෙනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම පරමාණු කාර්යය තීරණය කරද්දී අයනික කාර්යය තීරණය කරන්න උනත් අර ශක්ති මට්ටමක් වැඩි වීම පිළිබඳ පොඩ්ඩක් සලකන්න ඕනේ. හරි. පොඩ්ඩක් නේ ගොඩක් සලකන්න. හරි. අයනික කාර්යය පුතේ අයන වර්ග දෙකයි. එකක් ධනායන අනිත් එක ඍණායන. අයන හරිද? පුතේ සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනම පොඩි එකෙකුට අනේ චූටි දරුවෙක් වුණත් අනේ මේක නිකන් අපි අදම බලන කෙනෙක් වුණත් පුතේ තේරුම් ගන්න ඕනේ එකක් තමයි පුතේ ධන ගතිය වැඩි වෙද්දි පුතේ ඉලෙක්ට්‍රෝන ටික ලස්සනට මේ වෙලා තියෙනවා. හරිද? දැන් ඍණ ගතිය වැඩි වෙද්දි ඒක ප්‍රසාරණය. ඇයි? දැන් දන්නවනේ ඉතින් ඍණ ගතිය වැඩි වෙද්දි ඉලෙක්ට්‍රෝන දින ප්‍රසාරණය වෙනවා. ඒතකොට අරේ වැඩි වීමක් සිද්ධ වෙනවා. මම පුතේ ඒක නිසා අයනික කාර්යය ගැන කතා කරද්දී කෙටියෙන් ඉක්මනට උත්තරේ ගන්න පුළුවන් ක්‍රමයක් තමයි පුතේ අපි මතක තියාගන්නවා. දැන් පරමාණු කාර්යයට වඩා සාමාන්‍ය පරමාණු කාර්යයට වඩා ධනායනයක හැකිලලා තියෙන ඉලෙක්ට්‍රෝන වල ඒ නිසා එතකොට මේ අරය අඩු වෙනවා හරිද? ඒ වගේම එහෙනම් ධනායනයක අරය අඩු වෙනවා නම් මෙයාගේ වැඩි වෙනවා. අන්න පුතේ අරය පරමාණු කාර්යය අහන්න පුළුවන් අයනික කාර්යය අහන්න පුළුවන්. පරමාණු කාර්යය තීරණය කරන්නේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී වැඩි වෙනවා. ඒ වගේම ශක්ති මට්ටමක් වැඩි වෙද්දී වැඩි වෙනවා. මම පුතේ අයනික කාර්යය හාදී ධනායනයක නම් ඉලෙක්ට්‍රෝන වලාව කඩලා අකිල නිසා එතකොට මේගොල්ලන්ගේ අරය අඩු වෙනවා. ඍණායනයක ප්‍රසාරණය නිසා අරය වැඩි වෙනවා. මෙතනදී අර ශක්ති මට්ටමක් වැඩි වීම සලකන්න ඕනේ. හරි පුතේ සාමාන්‍ය පරමාණු වල දැන් මේක අපි දැන් කතා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ මේක ලියාගත්ත කියලා මම හිතනවා. ඉක්මනට කතා කරගෙන යමු. මේකට ලස්සන කොටස් තියෙනවා කතා කරන්න. හරිද? මම ලියාගත්ත කට පහසු වෙන්න පුතේ. ලිතියම්, බෙරීලියම්, බෝරෝන්, හරි, මැග්නීසියම්, සෝඩියම් පුතේ. මම පුතේ හොඳට බලා ගන්න. දැන් මේගොල්ලෝගේ පුතේ මේ තියෙන්නේ මූල ද්‍රව්‍ය පරමාණු.
හරි. එතකොට මූල ද්‍රව්‍ය පරමාණු වල දැන් අරේ අහන්න පුළුවන් ආකාර දෙකයි කියවනේ. මේ තියෙන අර එක අවස්ථාවක් පරමාණු අවස්ථාව. අන්න පුතේ පරමාණු අවස්ථාවේදී ඔයාලට අරේ තීරණය කරන්න. අරේ වැඩි වෙනවද අඩු වෙනවද තීරණය කරන්නේ කොහොමද? ආවර්තය ඔස්සේ වමේ සිට දකුණට නැති අඩු වෙනවා. කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට නැත්නම් ආවර්ත එකේ ඉඳලා දෙකට පහේදී ශක්ති මට්ටමක් වෙන නිසා අරේ වැඩි වෙනවා. මම පුතේ දැන් බලන්න ඕන මොකද්ද? එහෙනම් එකම ආවර්ත සෙට් එක පොඩ්ඩක් වෙන් කරගත්තොත් ලේසි නේද? බලන්න. දැන් ලිතියම් බෙරිලියම් බෝරෝන් වගේ කට්ටිය හරිද? ඉන්නේ එකම ආවර්තේ. හද්ද හිතන ලිවේරිසා බෙලෙක් බෝදන්නේ. අන්න ඒ වගේ එතකොට මේ සෙට් එක දෙවෙනි ආවර්තේ එකම පේලට. අනුයාට මූල ද්‍රව්‍ය තුනක්. අන්න ඒක ලියා ගන්න පුතේ. පරමාණු ක්‍රමාංකය අණු පිළිවෙලට ලියා ගන්න. මෙයාගේ 3යි, මෙයාගේ 4යි, මෙයාගේ 5යි පුතේ. ඒ වගේමයි දැන් මේගොල්ලෝ ඉන්නේ දෙවෙනි ආවර්තේ. හරිද? එතකොට මෙයාට ශක්ති මට්ටම් දෙකයි පුතේ. එහෙනම් මැග්නීසියම් සෝඩියම්ගේ ශක්ති දැන් මේගොල්ලෝ ඉන්නේ තුන්වෙනි ආවර්තේ. හරිද? එතකොට මෙයා සෝඩියම් කියන්නේ 11 වෙනි යමයි පුතේ. මැග්නීසියම් කියන්නේ 12 වෙනි පුතේ. දැන් බලන්න පැහැදිලිවම ශක්ති මට්ටම් දෙවෙනි ආවර්තේ ඉන්නකොට ශක්ති මට්ටම් දෙකයි, තුන්වෙනි ආවර්තේ ශක්ති මට්ටම් තුනයි. පැහැදිලිවම මේගොල්ලන්ට වඩා මේගොල්ලන්ගේ හරිය වැඩි. අන්න ලේසි. බලන්න පුතේ ට්‍රික් එක අර වගේ ට්‍රික් එකකට ගියේ නැතුනොත් ඔයාලට මෙතනදී උත්තරේ එකක් දාලා ගන්න බැරි වෙනවනේ. ඉක්මනට හිතන්න. හරිද? ඉක්මනට හිතන්න විෂය පිළිබඳ ඉතාමත් ස්මාර්ට් වෙන්න ඕන. කපටි වෙන්න ඕන. කයිරාටි වෙන්න ඕන. අනේ මට බෑ දුබල වෙලා නිකන් යම්පජන් ගාලා එහෙම බෑ. ශක්තිමත් වෙන්න ඕන. හරි? විෂයක් ඉගෙන ගනිද්දි පුතේ හොඳ සන්නද්ධව යන්න ඕන. එතකොට සන්නද්ධව යන්න නම් පුතේ අර සංකීර්ණ කොටස් බොහොම සරලව උගන්වන්න ඕන. සංකීර්ණ කොටස් ඈලි මැල්ල දුබල වෙලා එහෙම බෑ. එහෙනම් ඇක්ටිව් එක ඉගෙන ගන්න පුතේ. දෙවෙනි ආවර්තේ මෙන්න තුන්වෙනි ආවර්තේ ශක්ති මට්ටමක් වැඩි මේගොල්ලන්ට වඩා කොහොම මේගොල්ලන්ගේ අරේ වැඩි. එහෙනම් පුතේ වැඩි වෙන පිළිවෙලට සැකසුවත් මේ දෙන්නගෙන් එක්කෙනෙක් වැඩිපුරම ඉන්න ඕන. ඔව් හරි. දැන් එහෙනම් මේගොල්ලන්ගෙන් අරේ වැඩි වෙන පිළිවෙලට අපි හදාගමු. මේ එකම ආවර්තනේ පුතේ. මෙන්න වමේ ඉඳලා දකුණට යනවා. වමේ ඉඳලා දකුණට මොකද වෙන්නේ? අරේ අඩු වෙනවා. එහෙනම් මේ පැත්තට යද්දි අරේ අඩු වෙනවා. එහෙනම් අඩුම එක්කෙනා කොහොමද පුතේ? බෙරිලියම් නේද? බෝරෝන් නේද? සෝරි. බෝරෝන්. අන්න පුතේ බෝරෝන්. බෝරෝන්ට වඩා පොඩ්ඩක් වැඩි. ආන බෙරිලියම්. ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආන ලිතියම් පුතේ. හරි මේ සෙට් එකේ වැඩේ හරි නේද? දැන් මේ සෙට් එකේ බලමු. මේ සෙට් එකෙත් පුතේ ඉතින් ආවර්තන වමේ සිට දකුණට යනවා. එතකොට මෙයා ඉන්නේ දකුණේ, මෙයා ඉන්නේ වමේ, මෙයා ඉන්නේ දකුණේ. එහෙනම් මෙයාට වඩා මෙයාගේ අඩුයි. මෙයාගේ අඩු නම් මෙයාගේ වැඩිම කවුද? සෝඩියම්ගේ. එහෙනම් පුතේ මැග්නීසියම් ඉන්නවා. හරිද? සෝඩියම් ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ ඕගොල්ලෝ කොහොමද දන්නව මේ සෙට් එකට වඩා මේගොල්ලෝගේ වැඩි කියන එක. අන්න ඊට පස්සේ මේක කම්බයින් කරනවා. හරිද? ආන්න බෙරිලියම් තිබ්බා. සෝරි බෝරෝන් තිබ්බා, බෙරිලියම් තිබ්බා, ලිතියම් තිබ්බා. මේක කම්බයින් කරා මැග්නීසියම් දැම්මා. ඊට පස්සේ සෝඩියම් දැම්මා. මම පුතේ වැඩි ඉවරයි. ඉවරයි. ඔන්න පළවෙනි ප්‍රශ්නට උත්තරේ. හරිද? හරි අපි යමු දෙවෙනි ප්‍රශ්නට උත්තරේ ගන්න. පුතේ දැන් අහන්නේ අර අයනේ කාර්ය දැන් අරේ අහන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මම ආයෙ මතක් කරනවා පුතේ. අයනේ අහන්න පුළුවන් ආකාර දෙකයි. එකක් පරමාණු කාර්ය අනිත් එක අයනේ කාර්ය. පරමාණු කාර්ය තීරණය කරද්දී ශක්ති මට්ටම වැඩි වීම පිළිබඳව සලකන්න කිව්වා. ආවර්තයේ වමේ සිට දකුණට යද්දී අරේ අඩු වෙනවා කිව්වා. කාණ්ඩේ පල්ලෙහාට යද්දී අරේ මක් වෙනවා. කාණ්ඩේ පල්ලෙහාට වැඩි වෙන්න බෑ ඉතින් නේද? අන්න ඒ වගේම ශක්ති මට්ටම වැඩි වීම සලකන්නත් කිව්වා. හරිද? ඊට පස්සේ පරමාණු කාර්යය තව අහන්න පුළුවන් තව ආකාරයක් තමයි අයනිකාරයේදී ධන අයනයකද සාමාන්‍ය ධන අයනිකාරය ඉලෙක්ට්‍රෝන වලාකින් නිසා ගොඩක් අඩුයි. ඍණ අයනයක පරමාණු අවස්ථාවල වඩා ගොඩක් වැඩි වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ අර ධන ගතිය වැඩි වෙන්න තව වැඩි වෙනවා. තව අඩු වෙනවා. අර ඍණ ගතිය වැඩි වෙන්න තව වැඩි වෙනවා. අන්න ඒක අපි සලකන්න ඕන පුතේ. දැන් මම පුතේ දීලා තියෙනවා අපිට උත්තර ප්‍රශ්නේ හරිද? ඔක්සිජන් දීලා තියෙනවා, සල්ෆර් දීලා තියෙනවා, ෆ්ලෝරින් දීලා තියෙනවා, සෝඩියම් දීලා තියෙනවා, මම පුතේ මැග්නීසියම් දීලා තියෙනවා. හරි. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕන කාරණාව තමයි මම පුතේ මේගොල්ලෝගේ දීලා තියෙන පරමාණු අවස්ථාව අපිට වැදගත් වෙන්නේ අයනික අවස්ථාව. ඇයි? අරේ තීරණය කිරීම සඳහා අපිට පරමාණු අවස්ථාව වැඩක් නැහැ. මෙතනදී අහන්නේ අයනිකාරය නිසා මේගොල්ලෝ හදන ස්ථායි අයන අපි ලියාගත යුතුයි. එහෙනම් පුතේ ඔක්සිජන් හදන්නේ 6 වෙනි කාණ්ඩ නිසා O2- සාමාන්‍යයෙන් සල්ෆර් S2- හදන්නේ 6 වෙනි කාණ්ඩේ. එයා 10 වෙනි පරමාණු ක්‍රමාංකේ ෆ්ලෝරින් හදන්නේ පුතේ 7 වෙනි කාණ්ඩේ 9 වෙනි පරමාණු ක්‍රමාංකේ මෙයා F-, සෝඩියම් පළවෙනි කාණ්ඩේ සෝඩියම් ප්ලස්, මැග්නීසියම් 2+, එයා දෙවෙනි කාණ්ඩේ 12 වෙනි පරමාණු ක්‍රමාංකය. හරි පුතේ. මෙන්න මේගොල්ලෝ හදන ස්ථායි අයන වර්ග ටික. නේද පුතේ? හරි. දැන් මම කිව්වා අයන එක අර තීරණය කරද්දී මම පුතේ ධන ගතිය වැඩි වෙන්න මොකද වෙන්නේ පුතේ? ධන ගතිය වැඩි වෙන්න මොකද වෙන්නේ පුතේ? අන්න අර මොකද මේ අරය ගොඩාක් අඩු වෙනවා. එහෙනම් ධන ගතිය වැඩි වෙන්න අරය ගොඩක් අඩු වෙද්දී ඍණ ගතිය වැඩි වෙන්න කොහොමද අරය වැඩි වෙනවා. එහෙනම් මම පුතේ මේගොල්ලන්ගේ අරය වැඩි නේද කොහොමද? මේ සෙට් එකට වඩා මේගොල්ලන්ගේ අරය වැඩි. දැන් මේ දෙන්නගෙන් අරය
වැඩිම එක්කෙනා කවුද? මේ දෙන්න සලකුව ධන ගතිය වැඩි වෙන අර ගොඩක් අඩු වෙන නිසා මෙයාගේ තමයි අඩුම. මෙයාගේ තමයි ඊට වඩා පොඩ්ඩක් වැඩි. අන්න මේ දෙන්න සෙට් කරමු එහෙනම් මුලින්. දැන් කොහොමද මේගොල්ලන්ගේ වැඩිනේ පුතේ? Mg2+ එයාට වඩා පොඩ්ඩක් වැඩි වෙන්නේ සෝඩියම් ප්ලස් G. හරියද පුතේ? ඇයි ධන ගතියට මෙයාගේ ධන ගතියට වඩා මෙයාගේ ධන ගතිය අඩුයි. ධන 1යි මෙයාගේ ධන 2යි. ඒක නිසා මෙයාගේ අරේ වැඩි. ලේසි. අර ක්‍රමයේ අර සිස්ටම් එකේ බලන්න යන්න. හරිද? එකම chart එකක් පුතා. හරි. දැන් ඍණ අයන වල කොහොමද වැඩිනේ? ඍණ බලය වැඩි වෙද්දි පුතේ කොහොමද අරය වැඩි වෙනවා. ඉතින් ඍණ බලය අඩුම මෙයාගේනේ. එහෙනම් මෙයා තමයි ඊළඟට ඉන්න ඕන. ෆ්ලෝරින් මයිනස්. පොඩ්ඩක් ඉන්න. දැන් මෙයක් ගත්ත පුතේ අවුලක් නැහැ. හරිද? එයා ගත්තාම පස්සේ තව දෙන්නේ ඉතුරු වෙනවනේ පුතේ. දැන් මේගොල්ලොත් ගත්තා. හරි. අවුලක් නැහැ. දැන් මේ දෙන්නේ ඉතුරු වෙනවනේ. කොහොමද ගන්නෙ? ඔක්සිජන් 2- තුන සල්ෆර් 2- තුන එකම කාණ්ඩේ. දැන් එකම මේ ආරෝපණයක් තියෙන්නේ. එතකොට 2- මයි තියෙන්නේ. කොහොමද අපි තීරණය කරන්නේ? පුතේ මම මතකද කිව්වා හොඳට කිව්වා මතකද ආරෝපණය පමණක් බැලුවට බෑ ආවර්තක කාණ්ඩේ පමණක් බැලුවට බෑ ශක්ති මට්ටම් ගන්න සලකන්න මෙයාගේ පුතේ ශක්ති මට්ටම් 2යි මෙයාගේ ශක්ති මට්ටම් 3යි ශක්ති නෂ්ටය වෙන අවසාන ශක්ති මට්ටමට තියෙන මේ දුර ශක්ති මට්ටම මෙයාට 2යි මෙයාට කියද්දී පුතේ 3යි ඒ කියන්නේ පැහැදිලිවම මෙයාට වඩා මෙයාගේ අරේ වැඩි එහෙනම් පුතේ එන්න ඔහොම තමයි උත්තරේ එන්න ඕන. අන්න තර්කානුකූලව අපි උත්තරේ කටුතිය කඩපාඩම් කරන්න එපා. හරි. දැන් ඔයගොල්ලන්ට මේකේ උත්තරේ පැහැදිලි. හරි අපි යමු තුන්වෙනි කොටස තමයි පුතේ. තුන්වෙනි කොටසට අපි යමු. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අර පළවෙනි ප්‍රශ්නේ ලකුණු 6ක් දාගන්න. මේක හරියටම දෙවෙනි එකටත් ලකුණු 6ක් දාගන්න. හරිද? ලකුණු 30ක් හම්බ වෙනවා මෙතන ප්‍රශ්න වලට. Mn2+ Cr2+ ඊට පස්සේ cobalt 2+ Cu 2+ beryllium 3+. මම පුතේ ඔක්කොටම කලින් මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියාගත යුතුයි. මේගොල්ලන්ගේ අහන්නේ පුතේ මොනවාද? විද්‍යුත් නෙමෙයි මේ මේගොල්ලන්ගේ අහන්නේ මේ ඒක අහලා දෙන ප්‍රශ්නේ ඕගොල්ලන්ගෙන් අහලා දින්නේ ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගන්න. හරිද? මේගොල්ලන් අහලා දෙන ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගන්න. ඒතකොට ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගන්න හද්දි පුතේ ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගණන් කරන්න බලන්න මෙහිම බලලා. දැන් අයනයක් හදලා දිනවා ඒක හරි. දන්නේ නැහනේ. ඒ ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගන්න දන්නේ නැහනේ. හරි. මොකද්ද කරන්න ඕන? ඔක්කොටම කලින් පරමාණු ක්‍රමාංක ලියාගෙන ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියාගන්න බෑ. ඇයි ඒ? මතකද මම කිව්වා ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය තමයි මේ පාඩමේ තියෙන බොහොම ශක්තිමත්ම කොටස. ඒකෙන් තමයි ගොඩක් දේවල් අපි තීරණය කරන්නේ. මම පුතේ ඔයා අනිවාර්යයෙන්ම මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියාගත යුතුයි. ඒ ඔක්කොටම කලින් පුතේ හරිද? ඔයගොල්ලන්ට මම කියන්නම් ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේදී අපි කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීම පිළිබඳව බොහොම හොඳ දැනුමක් තිබිය යුතුයි. හරිද? දැන් කාක්ෂික තියෙනවා, S කාක්ෂික තියෙනවා, P කාක්ෂික තියෙනවා, D කාක්ෂික තියෙනවා නේද? F කාක්ෂික තියෙනවා. දැන් මෙතනදී කතා කරන්නේ 3D ගුණ නිසා අපි F කාක්ෂික ගැන කතා නොකරමු. හරිද? S කාක්ෂික එකක් තියෙනවා, P කාක්ෂික තුනක් තියෙනවා කියලා අපි දන්නවා. P කාක්ෂික තුනක් තියෙනවා කියලා අපි දන්නවා. D කාක්ෂික හොඳ ඒ විදිහටම පහක් තියෙනවා කියලා අපි දන්නවා. හරිද? පහක් තියෙනවා කියලා අපි දන්නවා. ඒවා අපිට නම් කරන්න පුළුවන් මේ ml කියන්නේ මොකක්ද පුතේ? මොනවද? අර ප්‍රධාන ක්වොන්ටම් අංකේ. උද්දිකාංශ ක්වොන්ටම් අංකේ. අනිත් එක චුම්බක ක්වොන්ටම් අංකේ. එහෙමත් කිව්වේ. අර චුම්බක ක්වොන්ටම් අංක භ්‍රමණ ක්වොන්ටම් චුම්බක ක්වොන්ටම්. හරිද? මෙතන බිඳුවයි මෙහාට දීපුවාගේ බිඳුවක් නිසා මෙහාට එකක් දුන්නා. හරිද? ඉතින් මේකේ ධනයක ඉඳලා ඍණයක ඉඳලා ධනයක දක්වා යන්න පුළුවන්. ඒතකොට ඍණයක මෙයාගේ බිඳුව මෙයාගේ ධනයක මෙතන මම පුතේ මෙතන දාන්න පුළුවන් ඍණ දෙක මෙයාට දීලා තියෙන අංකය දෙක නිසා මම ඒව මතක් කරන්නේ නැහැ දැන් ඒව ඔයගොල්ලෝ දන්න නිසා ධනයක මෙතන දාන දෙක. හරිද? මම පුතේ කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන පිරෙද්දි කාක්ෂික දැන් D කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙද්දි පුතේ එක පැත්තට පිරීලා එක පැත්තට භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝන ඔහොම පිරීලා තමයි ඊට පස්සේ තමයි අනිත් පැත්තට භ්‍රමණය වෙන ඉලෙක්ට්‍රෝන ටික ඔහොම පිරීගෙන යන්නේ කියලා ඕගලන්ට තියරි වලදී උගන්වලා තියෙනවා. ඉතින් මම මේක නිකන් මතක් කරා මොකද ඒකට හේතුව මේක මෙතනදී ඒක වැදගත් වෙන නිසා. හරි පුතේ. දැන් අපි කතා කරමු. හරිද? ඉක්මනට කතා කරන්න බෑ පුතේ ප්‍රශ්නයක් තියෙනවනේ සම්පූර්ණයෙන්ම නේද? හරි. දැන් මැංගනීස් ටික මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියන්න කලින් පරමාණු ක්‍රමාංක දැනගෙන ඉන්න බයි. මම මතක තියාගත්තු විදිහ මම මේ කියන්නේ ඕගොල්ලෝ කැමති විදිහට මතක තියාගන්න ඇති. හරිද? ST හරි. හරිද? ST ගනේ ක්‍රෝමිනි හරි ෆේ කෝ නි කු
ඉතින් හරි ඔය ටික තමයි මූල ද්‍රව්‍ය ටික. හරිද? එතකොට මෙහා 21 වෙනියා පුතේ මෙහා 30 වෙනියා. ඉතින් එයා ආදි වශයෙන් 22 23 24 25 26 27 28 29 30 ආදි වශයෙන් යනවා. එතකොට මැංගනීස්ට තියෙන්නේ 25 පුතේ 25. හරිද? ක්‍රෝමීන්ට තියෙන්නේ පුතේ 24. කොබෝල්ට තියෙන්නේ පුතේ 27. කොපර්ට තියෙන්නේ පුතේ 29. රේඩියම්ට තියෙන්නේ පුතේ 23. හරි පුතේ. ඔයගොල්ලෝ දන්නවා D ගොනුවේ ඉලෙක්ට්‍රෝන පිරීගෙන යද්දී පුතේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන D ගොනුවට නෙවෙයි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මෙන්න මේ විදිහට පුතේ 1s ට පිරීලා ඊට පස්සේ 2s ට පිරෙනවා 1s ට පිරලා 2s ට පිරලා 2s ට පිරලා 2p ට පිරෙනවා 2p ට පිරලා පුතේ 3s ට පිරෙනවා. අයි පළවෙනි ශක්ති මට්ටමේ එක උපශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකයි SUP උපශක්ති මට්ටම් වර්ගය දෙක හතරයි. තුන්වෙනි උපශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් තුනයි. ඒ කියන්නේ SPD. හතරවෙනි උපශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් හතරයි. ඒ කියන්නේ SPDF. මම පුතේ පස්වෙනි උපශක්ති මට්ටම් පහයිනේ. බයිලා ගන්න එපා. උපශක්ති මට්ටම් උඩරම තියෙන හතරයි. ඒතර හතරවෙනි උපශක්ති මට්ටමට වෙනකම් උපශක්ති මට්ටම් ගන්න පිළිවෙලට වැඩි වෙගෙන යනවා. පහේදී එක වැඩි වෙන්නේ නැහැ. හයේදී එක වැඩි වෙන්නේ නැහැ. තේරුණානේ? ඒවා පටල ගන්නවා ඔයගොල්ලෝ. හරිද? අන්න 1s ට පිළිලා 2s ට පිළිලා 2s ට පිළිලා 2p ට පිළිලා 2p ට පිළිලා 3s ට පිළිලා ඊට පස්සේ 3p ට පිළිලා අන්න මෙතනින් එහාට තමයි පොඩි අවුලක් එන්නේ. 3p ට පිරුණායින් පස්සේ 3d ට පිරෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන පිරීමේ ස්ථායිතාවය අනුව පුතේ මෙතනදී පිරෙන්නේ 4s ට. 4s ට පිරලා පුතේ ඊට පස්සේ තමයි 3d ට පිරෙන්නේ. පොඩ්ඩක් ඉන්න. දැන් මෙන්න නෂ්ටිය මෙන්න ශක්ති මට්ටම් ටික. ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4 මෙන්න 1 මෙන්න 2 මෙන්න 3 පුතේ මෙතනදී 3s ට පස්සේ 3p ට පිරුණා 3p ට පස්සේ 3d ට නෙවෙයි පිරෙන්නේ 4s ට. ඒක නිසා හතරවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටම 3s වෙනවද? නෑ. එහෙම වෙන්න බෑනේ. තුන්වෙනි ශක්ති මට්ටම වෙනම තියෙන්නේ හතරවෙනි ශක්ති මට්ටම වෙනම තියෙන්නේ. එයාගේ උපශක්ති මට්ටම් ටික ශක්ති මට්ටම ඇතුළේ තියෙන්නේ මෙයාගේ උපශක්ති මට්ටමත් ඒ ශක්ති මට්ටම ඇතුළේ තියෙන්නේ. එතකොට කොහොමද පුතේ 3p ට පස්සේ 4s ට පිරුණා 4s මේ තුන්වෙනි ශක්ති මට්ටම වශයෙන් එහෙම බෑ. ඇයි මං එහෙම කියන්නේ? මෙහෙම. the electron පුතේ 3p ට පස්සේ 3s ට 4s ට පිරුණාට පිටින් ඉන්නේ ඇත්තටම කවුද? 3p ට පස්සේ 4s ට පිරුණාම ඔයාලට හිතන්නේ පිටම ඉන්නේ 3d කියලා. ඔව්නේ. මෙහෙම හිතුවම තියෙන්නේ 3d කියලා. නෑනේ. තුන්වෙනි ශක්ති මට්ටමේ නේද මේ ඔක්කොම ටික තියෙන්නේ. තුන්වෙනි ශක්ති මට්ටමේ තමයි 3s 3p 3d තියෙන්නේ. 4s තියෙන පුතේ හතරවෙනි ශක්ති මට්ටමේ. ඉතින් ඇත්තටම පිට ඉන්නේ කවුද 4s? එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙනවා නම් ගැලවෙන්නේ 3d ගෙන්ද මුලින්ම 4s ගෙන්ද? 4s ගෙන් ගැලවෙන්නේ. තේරුණාද? ඒක තීරණය කරන්න බෑ. ඔයගොල්ලෝ සමහරවිට මේ වගේ දෙයක් දැක්කම පැටලෙනවා. 3d නේද පිටින් ඉන්නේ. ඔයා 3d ඉලෙක්ට්‍රෝන ගලවන්නේ නැහැ එක්කොටම. එහෙම බෑ. පිටින් ඉන්නේ පුතේ 4s නම් 4s ඉලෙක්ට්‍රෝන ගලවන්න. පැහැදිලිනේ? හරි අපි යන්න ටක් ගාලා කතා කරන්න ඕනේ පුතේ. හරිද? මේවා හරියට ඉසි ප්‍රශ්න හරිද? සමහරවිට පාඩම් කරලා නැති නිසා. ඔයාගේ පුතේ ආදර්ශ ඔයා කමක් නෙමෙයි. ඔයා හිටි ගමන් පුතේ ඔයාට මේ ඔයා මානසිකව පුතේ හිටි ගමන් ලෙඩ වෙනවා. ඒ කියන්නේ මේ කොහොමද දන්නවද? මට තව කාල තියෙනවා. මට තව මාස 8ක් තියෙනවා. මම ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ඉන්නේ. මම පට්ට වීරයෙක්. ඒ කියන්නේ මම හොඳ පරිචිත්ත නායකයෙක් වෙනවා. මට එහෙම ගැම්මක් තියෙනවා. මම ඉස්කෝලේ යනකොටත් ගියේ දොස්තර කෙනෙක් වගේ. පුතේ පොළොවට බෑ. පොළොවේ ජීවත් වෙන්න. උඩ ඉන්නවා පොළොවේ ජීවත් වෙන්න. හරි? උඩ ඉන්නවා. හරිද? එහෙම අපි ගියා ඔය ෆල්ෆෂයම කරද්දී අම්මා කොහමද යන්නේ? ඔය කෝට් එක දාලා ඩොක්ටර් වෙලා අමාරු මොකක්ද දාලා ඉන්නේ ඉංජිනේරු එහෙම යන්නේ. පස්සේ පළවෙනි වාර විභාග විතර එද්දී මේවා තේරෙන්නේ නැතුණා ටක් ගාලා කෝට් ගලවනවා නලා ගලවනවා එහෙම වෙන්න බෑ. හොඳ ඒක නිසා පොළොවේ බය ගහලා බොහොම ලස්සනට ඉගෙන ගමු. හරි? හරිද? දැන් මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙනවා. දැන් මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි අර අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියා ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. මොකක්ද පුතේ? මේක මාරු කරලා නේ. මෙන්න මෙහෙම මාරු කරලා ලියන්න පුළුවන්. මේක මාරු කරලා මෙහෙම ලියන්න පුළුවන්. මේක මාරු කරලා ඔහොම ලියන්න පුළුවන්. ඔහොම ලියන්න පුළුවන්. මතකද ඔයගොල්ලෝ පන්ති කරලා දින්න. හරිද? ඇයි 1s2 2s2 2p2 2p6 3s2 හරිද 3p6 ඊට පස්සේ 4s2 3d ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. 3d ගොටි ගොන්න කට්ටිය නෙමෙයි. හරිද? අන්න 4s2 3d 5. හරිද? දැන් අන්තිමටම හරිද? ඔහොම ඉන්න. දැන් මෙයාගේ ඕක හරි. මෙයාගේ බලන්න පුතේ ස්ථායිතාව වෙන 4s2 3d 4 වැඩේ හරිද? නෑනේ පුතේ.
මේක ස්ථායි නෑ 3d4 කියන අවස්ථාව ස්ථායි නෑ. ඒක නිසා ස්ථායි වෙන්න මේක කරන්නේ මෙතනින් ඉලෙක්ට්‍රෝන මේ දුන්නා. එතකොට 3d මෙයා 3d5 වෙනවා. අන්න එතකොට 3d5 ස්ථායිනේ පුතේ. ඒ කියන්නේ d 4 පිරීමට වඩා d 5ක් පිරීම ස්ථායි. ඊට පස්සේ මෙයාට s එකක් දාන්න. හරිද? right මෙතන ඉලෙක්ට්‍රෝන ගාවනේ පුතේ. හරි. ඊට පස්සේ 4s sorry. හරිද? 4s2 3d7. හරි. ඊට පස්සේ 4s2 3d9 කියලා තමයි ඔයාලට ලියවෙන්න ඕන. හැබැයි ඒක වැරදිනේ පුතේ. දැන් d9 කියන අවස්ථාවට වඩා d10 කියන අවස්ථාව පුතේ ස්ථායිතාවයෙන් වැඩි නිසා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මෙහාට දීලා ඕවා කියලා දීලා තින්නේ සර් හොදට කියලා දීලා තින්නේ මට දෙන්නේ පැහැදිලි කරගෙන යන්න. හරිද? එතකොට මෙතන ඉලෙක්ට්‍රෝනයක් පාය නිසා මෙයා මේ වෙනවා. හරිද? ඒ වගේ පුතේ මෙයාගේ 4s2 මොනවාද 3d3 හරිනේ. ඔන්න ඔහම ආවා. මම පුතේ දැන් ඔහම ඇවිල්ලා තියෙද්දි මෙයා දැන් මේ පරමාණුක අවස්ථාව මේ ආයනික අවස්ථාව අන්න ධන දෙකක් ගැලවෙනවා කියනවා. පිට ශක්ති මට්ටමේ ඉන්නේ s මට්ටම නිසා පුතේ දෙකක් ගැලවෙච්ච ගමන් 3d5යි. 3d5යි. ඊට පස්සේ මෙයාගෙන් දෙකක් ගැලවෙනවා පුතේ. එකයි මෙතනින් 3d4. මෙතනින් කොබෝල්ට් දෙකක් ගැලවෙනවා පුතේ. මෙතන දෙකක් ගැලවෙච්ච ගමන් 3d7 වෙනවා පුතේ. මෙතන දෙකක් ගැලවෙනවා පුතේ. මෙතනින් 3d9 පුතේ. ඊට පස්සේ මෙතනින් ගැලවෙද්දි දෙකක් තුනක් ගැලවෙනවා. මෙතනින් 1 2යි මෙතනින් 3d2 පුතේ. හරි. දැන් ඕගොල්ලෝ මෙන්න මේ ටික ලියා ගන්නවා. සාමාන්‍යයෙන් ඕනම දරුවෙක් මේ ටික ලියා ගනිවි. ලියාගත්තායින් පස්සේ පුතේ ඕගොල්ලන්ට ටක් ගාලා පේනවා. හරි ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන වැඩිම එක 3d9. ඔව්නේ? එහෙමනේ හිතෙන්න ඕන. මීහරක් වෙන්න එපා ළමයි. හරිද? දැන් ඕගොල්ලන්ට මෙතනින් පුළුවන් ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන ගණන් කරගන්න. මේ d උපශක්ති මට්ටමට 3d කියන උපශක්ති මට්ටමට පිරිච්ච ඉලෙක්ට්‍රෝන ගන්න. 3d එකට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10යි. 10ක් තියෙනවා. එහෙනම් මේක මෙහෙම තීරණය කරන්න බෑ. මෙතන පුතේ d උපශක්ති මට්ටම් ටික ඇඳගෙන බලාගන්න. එහෙම බලන්න බැරි නම් මම මේ පැහැදිලි කිරීම සඳහා කරන්නේ. ඔයාලට ඉතින් මේක තේරෙන්න ඕන. හරිද? ඔන්න ඔහොම තේරෙන්න ඕන. හරිද? මේ d 1 2 3 4 5යි. හරි? එතකොට මෙතන d 5 පිරීම නම් අපි අඳලා බලමු. 1 2 3 4යි 5යි. ඇයි? එකම පැත්තට ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕන. අන්න එකම පැත්තට පිරෙද්දී මැංගනස්ගේ ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද පුතේ? මෙයාගේ 5ක් තියෙනවා. මෙයාගේ කීයක් 4ක් තියෙද්දි මෙයාගේ 4ක් තියෙනවා. උතන එක 4ක් තියෙනවා පුතේ. හරිද? ඊට පස්සේ මෙයාගේ 7ක් නේ. අන්න 5යි 6යි 7යි 1 2 3යි. මෙන්න 3D ඉලෙක්ට්‍රෝන ටික බලුවා බලන ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන පේන්නේ නැහැ. ලියලා බලන්න ඕනේ. මෙයාගේ කීයක් තියෙනවද පුතේ? 3ක් තියෙනවා. මෙයාගේ 9යි. එතකොට 8යි 9යි. එතකොට ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මෙයාගේ 3යිනේ. 3යි නේද? 3යි කියන්නේ ඉතින් සාමාන්‍යයි. හරිද? ওই විදිහට දෙන්න පුළුවන්. එතකොට 1 2 3යි ඔන්න ඔහොම. එතකොට පුතේ උත්තරේ එන්න ඕනි. ඕගොල්ලන්ට උත්තරේ එන්න ඕන ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට. හරිද? උත්තරේ එන්න ඕනි. අඩු එක්කෙනා කවුද? ව්‍යුක්ම ඉලෙක්ට්‍රෝන copper 2+. හරිද? ඊට පස්සේ තියන්නේ මෙයාට. හරිද? sorry මෙයාට 2යිනේ. හරිද? ඊට පස්සේ මෙයාට 2යි ඉන්න ඕන. හරිද? ඊට පස්සේ මෙයා මේක තමයි ඊළඟට V3+. ඊට පස්සේ ආන තුන්වෙනි එක cobalt CO2+. ඊට පස්සේ chromium 2+. Cr 2+. ඊට පස්සේ Mn2+. ඔන්න ඔකට තමයි පුතේ උත්තරේ හරියන්න ඕන. හරි කට්ටිය උත්තරේ ලකුණු 6ක් දාගන්න. එහෙම නැති කට්ටිය හරිද? බලන්න හදාගන්න. මම පුතේ අපි යමු ඊට පස්සේ ඊළඟ කාරණාව විද්‍යුත් ඍණතාවය ගැන නේද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් විද්‍යුත් ඍණතාවය ගැන නෙමෙයි තියෙන්නේ. හැබැයි විද්‍යුත් ඔයගොල්ලන්ට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ පහසුව ගැන. අයනීකරණ ශක්තිය ගැන තමයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි අයනීකරණ ශක්තිය ගැන කතා කරන්නේ පුතේ. මම පුතේ හොඳට බලා ගන්න. අයනීකරණ ශක්තිය කියන්නේ ඔයගොල්ලන්ට ඔක දෙක පැහැදිලි කිරීමක් තියෙනවා. සාමාන්‍ය නිකන් දැනුමක් දෙන්න කිව්වොත් නිකන් ඔය සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගැනීම I1 කියනවා. නිකන් සාමාන්‍ය මූලද්‍රව්‍ය පරමාණුවකින් ධන එකේ අවස්ථාවේදී නිකන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා තියෙන එක්කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන දෙවෙනි පාර්ට් එක වෙත් කර ගැනීම I2 කියලා කියනවා. ධන දෙකේ එකකින් තව එකක් ගලවලා ගැනීම I3 කියලා. ওই විදිහට I1 ප්‍රස්ථාරය I2 ප්‍රස්ථාරය I3 ප්‍රස්ථාරය කියලා ප්‍රස්ථාර ඔයගොල්ලෝ ඇඳගෙන තියෙනවා. මම ඇති සාමාන්‍යයෙන් I1 වල වැඩිම එක්කෙනා හීලියම් කියලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා. අරයත් අඩුයි ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. නෂ්ටිට ඉතාමත් මාසන්නයි. ඉලෙක්ට්‍රෝනයක් ගැනීම ඉතා පහසුයි. හීලියම් කියලා ඉගෙන ගන්න තියෙනවා. මම මොදේ මෙතනදී ඔයගොල්ලෝ
හරිද? ඉලෙක්ට්‍රෝන ගැලවීමේ පහසුව සඳහා ඕගොල්ලෝ දන්නවා පුතේ සාමාන්‍යයෙන් උච්ච වායු විඤ්ඤාසයක් ගත්තු කෙනෙක් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනයක් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ පිටට දෙන්නෙත් නැහැ. පිටින් ඉලෙක්ට්‍රෝන ගන්නෙත් නැහැ. සංයෝග හදන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් ඉන්නවා. හැබැයි පුතේ සෙනොන් වගේ කට්ටිය එහෙම හදනවා. ඔයා දැකලා තියෙනවා. සෙනොන් වගේ කට්ටිය ගැන නෙවෙයි අපි මෙතන කතා කරන්නේ හීලියම්, නියොන්, ආගන් වගේ කට්ටිය ගැන. එතකොට ඒගොල්ලෝ උත්තර ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙම නැහැ. එතකොට ඒගොල්ලන්ගෙන් පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ පුතේ උච්ච වායු විඤ්ඤාසයක් ගත්තොත් එහෙම නැත්නම් උච්ච වායුවක් වුණොත් හරි ඔයාට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ පහසුතාවය වැඩිද අඩුද? අඩුයිනේ. අඩුයි කියන්නේ අමාරුයිනේ. සෑහෙන අමාරුයිනේ. හිනගේමක් දෙන්න වෙනවනේ. ඇයි? දැන් ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනෙක් ඔහේ ඇලිමැල්ල ඔත්පලලා හොයන ඉන්නේ එකකින් ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා තියා පුතේ වෙන මොකක් ගන්න පුළුවන්ද? බෑ. ඒක තමයි මේ කියන්නේ උච්ච වායු විඤ්ඤාසය ගත්තයින් පස්සේ ඒකට ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ඔය කවුරුත් ප්‍රතික්‍රියා කරලා කවුද ගන්න කැමති? උච්ච වායු විඤ්ඤාසය උදේ. ඔයා ඔලෙවලට උගන්නන්නේ. ඔය කියන්නේ සංයුක්තාවය පැහැදිලි කිරීමේදී නේද? සංයුක්තාවය පැහැදිලි කරද්දී මොකද්ද කරන්නේ? ඔය ප්‍රතික්‍රියා කරලා කවුරුත් ප්‍රතික්‍රියා කරලා අන්තිමටපත් වෙන්නේ උච්ච වායු විඤ්ඤාසය. අන්න ඒක නිසාමයි උදේ. හරිද? ස්ථායී විඤ්ඤාසයක් වෙන්නම තමයි මූල පරමාණු මොනවාරි ප්‍රතික්‍රියා කරන්නේ. හරිද? ගොඩක් වෙලාවට. හරි. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමද අපිට දීලා තියෙන මූල ධර්ම ටික මම ලියන්න. ආගන් දීලා තියෙනවා පුතේ. හරිද? පොටෑසියම් ප්ලස් දීලා තියෙනවා. කැල්සියම් කැල්සියම් 2 ඊට පස්සේ දීලා තියෙන්නේ සල්ෆර් දීලා තියෙනවා. ෆොස්ෆරස් දීලා තියෙනවා. කැල්සියම් 2 ප්ලස් දීලා තියෙනවා. මම පුතේ. දැන් මේක හිතන්නකො. හරිද? දැන් ඔයා දන්නවා කැල්සියම් කියන්නේ 20 වෙනියා මෙයා 19 වෙනියා මෙයා 18 වෙනියා. ඉතින් අපි ආසන්න මූල පරමාණු ටික කොහොම ලියාගත්තොත් අනුඝාත කට්ටිය පොටෑසියම් ප්ලස් කැල්සියම් 2+. මෙයා පරමාණු ක්‍රමාංකය එහෙම වුණාට මෙයාගේ දැන් ඉලෙක්ට්‍රෝන ගන්න වෙනස් නැහැ. සල්ෆර් තියෙනවා ෆොස්ෆරස් තියෙනවා සල්ෆර් තියෙනවා නේ. හරිද? මේගොල්ලෝ ඔන්න ඔහොම තියෙනවා. හරි? මම පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා පොටෑසියම් මෙයා 4 වෙනි කාණ්ඩේ මෙයා 4 වෙනි කාණ්ඩ මේගොල්ලෝ 3 වෙනි කාණ්ඩ වල මේගොල්ලෝ මෙයා 3 වෙනි කාණ්ඩේ නෙමෙයි මෙයා 4 වෙනි ආවර්තයේ මේගොල්ලෝ 4 වෙනි ආවර්තයේ මේගොල්ලෝ 3 වෙනි ආවර්තයේ මේගොල්ලෝ 3 වෙනි ආවර්තයේ කියන්නේ මේගොල්ලෝ ශක්ති මට්ටම් 3යි මෙයාට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. सामान्य परमाणुක අවස්ථාවේදී නමුත් පුතේ පොටෑසියම් ප්ලස් වෙද්දී ආ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඒ කියන්නේ මෙයා ගාව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන කීයද පුතේ? මෙයා ගාව 18ක් තියෙනවා. මෙයා ගාව දැන් කලින් තිබ්බේ 19. දැන් තියෙන්නේ 18යි. දැන් තියෙන්නේ මෙයා ගාව 18. මෙයා ගාව කලින් 20ක් තිබ්බා පුතේ. කලින් 20ක් තිබ්බ දැන් දෙකක් අයින් කරලා දැන් එයාත් 18ක් වෙනවා. ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන 18යි කියන්නේ හරිද? මෙයා ස්ථායී වායු විඤ්ඤාසය වන ආගන්ගේ විඤ්ඤාසය අරගෙන නේද? ආගමික විඤ්ඤාසය ආරන්නේ. එහෙනම් කොහොමද පුතේ මේ තුන් දෙනාම එකම විඤ්ඤාසයේ ඉන්නවා නම් සාමාන්‍යයෙන් කොහොමද පුතේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ පහසුතාවය තීරණය කරන්නේ? පුතේ නිකන් හිතන්න දැන් ඔය දැන් ඉලෙක්ට්‍රෝන කියන්නේ පුතේ ඍණාරෝපිත අංශුවනේ. දැන් ධන තියෙන තැනකින් ඒ කියන්නේ ධන ඍණයි ආකර්ෂණය වෙනවනේ. පුතේ ධන ඍණයි ආකර්ෂණය වෙද්දී ධන ගතිය වැඩි වෙන්න ඍණ ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගන්න පුළුවන්ද? බෑනේ පුතේ. ऋण इलेक्ट्रॉनයක් ගලවලා ගන්න පුළුවන් එහෙම කරන්න බෑ. ධනගතිය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝනයක් අදබල දබා ගැනීම ශක්තිය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගලවලා ගන්න නම් පුතේ හින ගේමක් දෙන්න ඕනේ. දැන් එහෙනම් ඔයාලට තීරණය කරන්න පුළුවන් එකක් තමයි මොකද්ද? උදාසීන මූලද්‍රව්‍ය පරමාණුවක තියෙන උච්ච වායු විඤ්ඤාසය ගත්තයින් පස්සේ උච්ච වායු විඤ්ඤාසය ගත්තයින් පස්සේ කොහොමවත් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්නේ නැහැ. හැබැයි පුතේ ධනගතිය වැඩි වෙද්දී ඒක තවදුරටත් මේ වෙනවා. ඒ කියන්නේ තවදුරටත් මේ අමාරු වෙනවා. එහෙනම් පුතේ මෙතන ධනගතිය වැඩි වගාගෙන පුතේ කොටස් මේ දෙක කතාවක් නෑ මුලින්. මෙතන සාමාන්‍ය මූල පරමාණු දෙකක් මෙන්න උච්ච වායු විඤ්ඤාසය ආරම්භ තියෙනවා පුතේ. උච්ච වායු විඤ්ඤාසය ගත්තම පස්සේ පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීම පහසුතාවය සෑහෙන අමාරු වෙනවා. හරිද? එතකොට මෙයාගේ ධනගතිය වැඩි. ඒ කියන්නේ පුතේ මෙයාගේ ධනගතිය වැඩි කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය 18යි කියන්නේ උච්ච වායු විඤ්ඤාසය ආරම්භ ධනගතියක් වැඩි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීම පට්ට අමාරු. හරිද? කැල්සියම් 2+ කෙන් තමයි අමාරු. පහසුතාවය අනුව මෙයා තමයි අන්තිම වෙන්නේ. ඊට පස්සේ පොටෑසියම් ප්ලස් නේද? ඊට පස්සේ ආගන් හරි ලේසි. මේ ට්‍රික් එක පුතේ මෙන්න මේක දන්නේ නැතුව මේ තියරි කොටස දන්නේ නැතුව මේක ලියන්න බෑ. මයි පුතේ ඔයා හොඳටම දන්නවා ෆොස්ෆරස් ඉන්නේ පස්වෙනි කාණ්ඩේ. හරිද? එතකොට මෙයා සාමාන්‍ය නයිට්‍රජන්ගේ පළවෙනි මේ I1 විචලනය වගේම තමයි ෆොස්ෆරස්ගේ ශක්ති මට්ටම වැඩි වෙන නිසා I1 පොඩ්ඩක් නයිට්‍රජන්ට වඩා අඩු වෙනවා. නමුත් අර ඔක්සිජන්ගේ නයිට්‍රජන්ගේ විචලනය වගේමයි ෆොස්ෆරස් පල්ලය උඩින් ඉන්නවා සල්ෆර් චූට්ටික් පල්ලෙහාන් ඉන්නවා. ඒ කියන්නේ පුතේ I1 විචලනයේදී සල්ෆර්ට වඩා හරිද I1 විචලනය ගැන කතා කරද්දී සල්ෆර්ට දෙන ශක්තියට වඩා ෆොස්ෆරස්ගේ ශක්තිය දෙන්න ඕන වැඩි. ඒ කියන්නේ
ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න. එක ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න පුතේ සල්ෆරට දෙන ශක්තියට වඩා ෆොස්ෆරට දෙන ශක්තිය වැඩි නිසා. වැඩි නිසා ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුතාවය වැඩි කාගේද? අන්න පහසුතාවය වැඩි සල්ෆර්. බලන්න පුතේ I1 විචලනයේදී ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමට වැඩිපුර ශක්තියක් දෙනවා ෆොස්ෆරස්ට. ඒ කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා තව වැඩිපුර ශක්තිය දෙනවා කියන්නේ අමාරුයි කියන එක නෙමෙයි. හරිද? එහෙනම් අමාරු වෙන්නේ කාගේද? ෆොස්ෆරස් ගේ. ලේසි වෙන්නේ කාගේද? සල්ෆර් ගේ. අන්න ෆොස්ෆරස් සල්ෆර්. ඔයද? ඔක උත්තරේ ලියවෙනවා. හරිද පුතේ? හරි. ඊට පස්සේ අපි යමු පෝලින් පරිමාණයට අනුව අපි මේක ගැන කතා කරමු. පෝලින් පරිමාණයට අනුව අපි කොහොමද මේක කතා කරන්නේ? හරි. පෝලින් පරිමාණය මම පුතේ පෝලින් පරිමාණය ගැන කතා කරද්දී ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා බොහොම ලේසි කරුණු ටිකක්. ඒක තමයි පුතේ විද්‍යුත් ඍණතාවය ගැන කතා කරන්න ඕනේ. විද්‍යුත් ඍණතාවය ගැන කතා කරද්දී තමයි මේ පෝලින් පරිමාණය හම්බ වෙන්නේ. පෝලින් පරිමාණයට අනුව පුතේ දැන් පෝලින් පරිමාණය කටපාඩම් කරන්න ඕනද මේකට උත්තරේ ගන්න නැහැ. මෙන්න මේක තිබ්බම ඇති. එක ඕන දාගන්න ලෝහ සාමාන්‍යයෙන් කාණ්ඩ 1 2 3 ඉන්නවා. හරිද? කාණ්ඩ 1 2 සාමාන්‍යයෙන් පොදුවේ කියන්නේ ඕගොල්ලෝ ළමයි පොදුවේ. නමුත් ඉතින් අපප්‍රංශ දීගේ එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ළමයි අතර නේ. අන්න ඒ වගේ. හරිද? පොදුවේ මේගොල්ලෝ ලෝහ මේගොල්ලෝ හදන්න කැමති ධන අයන ඉතින් පුතේ 1 2 3 ඉන්න සාමාන්‍යයෙන් ලෝහ ඒගොල්ලෝ හදන්න ධන පොදුවේ හොඳේ. පොදුවේ මීහරක් වෙන්න එපා. පොදුවේ කියන්නේ ඒකයි ඈ. සමහරලාට ඔය මේ වලට වඩා වෙනස් ලක්ෂණ පෙන්නන උන් ඉන්න පුළුවන්. දැන් ඒවා කියන්න ඕනේ නෑනේ. හරිද? 1 2 3 සාමාන්‍ය ලෝහ එන අලෝහ පුතේ ලෝහ හදන්න කැමති ධනයන අලෝහ හදන්න කැමති මොනවාද? ඍණ අයන. හරි පුතේ. ලෝහ හදන්න කැමති ධනායන අලෝහ හදන්න කැමති ඍණ අයන නම්මයි පුතේ. හරිද? විද්‍යුත් ඍණතාවය අදහස් තමයි විද්‍යුත් සිංහල වල අවුලක් තිබ්බේ මෙච්චර දවසක්. ඔයගොල්ලෝ සිංහල බැරි කතාවන්නේ තියෙන්නේ. සිංහල වල අවුලක් තිබ්බේ විද්‍යුත් වශයෙන් ඍණ වීමට ඇති කැමැත්ත. මං කැමති විද්‍යුත් වශයෙන් ඍණ වෙන්න විද්‍යුත් ඍණතාව. ඒ කියන්නේ පුතේ විද්‍යුත් වශයෙන් ඍණ වෙන්න කැමති කවුද දැන්? ලෝහද අලෝහද? අලෝහනේ ඍණායන හදන්නේ. ඒ කියන්නේ විද්‍යුත් වශයෙන් ඍණ වෙන්න කැමති අලෝහ. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවයට කියන මොකක් හරි අගයක් දුන්නා කියන්නකෝ. අගේ වැඩි වෙන්න ඕන ලෝහ වලද අලෝහ වලද? ලෝහ වල. sorry අලෝහ වල. අන්න අලෝහ වල තමයි විද්‍යුත් ඍණතාවය විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ කියන්නේ පුතේ පෝලින් පරිමාණයක් දුන්නොත් පෝලින් පරිමාණයකට විද්‍යුත් ඍණතාවයට දෙන අගයක්. හරිද? විද්‍යුත් ඍණතාවයට අගයක් දෙන පෝලින් පරිමාණය නම් පෝලින් පරිමාණයේ අගය වැඩි වෙන ලෝහ වලද අලෝහ වලද? අලෝහ වල. ලේසිනේ මරුනේ පට්ට ක්‍රමයක්නේ. මතක තියාගන්න මොකද්ද? ලෝහ හදන්න ධනායන අලෝහ හදන්න ඍණායන විද්‍යුත් වශයෙන් ර්ණ වෙන්න කැමති ඒකට උඩ අලෝහ. ඒ කියන්නේ පෝලින් පරිමාණය වැඩි අලෝහ වල. කටපාඩම් කරන්න එපා පෝලින් පරිමාණය. සමහර තැන්වලදී කියනවා ඉතින් ෆ්ලෝරින් තමයි ෆ්ලෝරින් විද්‍යුත් ඍණතාවය වැඩි මේක කියලා කියන්න ඕනි. හරිද? එයාට පෝලින් පරිමාණය 4ක් තියෙනවා. ඊට මෙහා පැත්තෙන් ඉන්නේ ඔක්සිජන්, ඊට මෙහා පැත්තෙන් ඉන්නේ නයිට්‍රජන්, ඊට පස්සේ පල්ලෙහාන් ඉන්නවා ක්ලෝරින්. මෙයාගේ පෝලින් පරිමාණය 3යි. නැත්තම් කිය අපි දන්නේ නැහැ කියලා. මෙයාගේ 3.5යි. ඊට පස්සේ මෙයාගේ 3යි. නයිට්‍රජන්ගේ සහ ක්ලෝරින්ගේ ආසන්න වශයෙන් මොනවාද පුතේ? විද්‍යුත් ඍණතාවය ආසන්න වශයෙන් නේ. ආසන්න වශයෙන් සමානයි. ආසන්න වශයෙන්. හරි? 3යි කියලා දුන්නාට ආසන්න වශයෙන් ඔය සමාන වෙනවා. පැහැදිලිද මම කියන එක? එහෙනම් පුතේ වැඩිම කාලෙද ෆ්ලෝරින්ගේ වැඩිම කාලෙද ෆ්ලෝරින්ගේ ඊට පස්සේ ඔක්සිජන්ගේ ඊට පස්සේ ක්ලෝරින්ගේ ඊට පස්සේ නයිට්‍රජන්ගේ. දැන් දීපු මූලධර්ම ටික බලමු. පෝලින් පරිමාණය බැරි බෑ කියමුකෝ. මෙන්න මේ තර්කයෙන් පුළුවන් ඔයාලට මේක තීරණය කරන්න. බලන්න පුතේ. හරිද? මෙන්න මේ තර්කයෙන් පුළුවන් ඔක්සිජන් දීලා තියෙනවා, සල්ෆර් දීලා තියෙනවා, ක්ලෝරින් දීලා තියෙනවා, නියොන් දීලා තියෙනවා පුතේ, සෝඩියම් දීලා තියෙනවා. දැන් පුතේ ලෝහ වල විද්‍යුත් ධන වෙනවා, අලෝහ විද්‍යුත් ඍණ වීමට කැමති. පුතේ උදාසීන වලට ඔය මොකක්වත් වෙන්න කැමති නෑ. ඒක නිසා උන්ට විද්‍යුත් ඍණතාවය තියා පෝලින් පරිමාණ අගයක් තියනවද නැහැ. ඒ කියන්නේ පෝලින් පරිමාණයේ අගේ අඩුම කාගේද? උච්ච වායය. එහෙනම් නියොන්ගේ තමයි මේ පෝලින් පරිමාණයේ අඩුම. හරිද? එතකොට පුතේ මෙතන ඉන්නවනේ ලෝහ කවුද ලෝහ? දැන් ඔක්සිජන් කියන්නේ අලෝහයක්, සල්ෆර් කියන්නේ අලෝහයක්, ක්ලෝරින් කියන්නේ අලෝහයක්. මූදරන්නේ ලෝහයකට ඉන්නේ. මේ උදාසීන මූලක පරමාණුවක් නේ. උච්ච වායුවක් නෙමෙයි. හරිද? නියොන් කියන්නේ එහෙනම් මෙයා ලෝහයක්. විද්‍යුත් ධන වෙන්න තමයි කැමති. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය විද්‍යුත් ඍණ වීමේ අගය අඩුයි. ඒ කියන්නේ පෝලින් පරිමාණයේ අගය මෙයාට අඩුයි. එහෙනම් පුතේ මෙයා තමයි ඊට පස්සේ ඉන්නේ. බලන්න මම අගයක් කිව්වද මෙයාට? මම දන්නේ මට අගයක් වැඩක් නැහැ මෙතනද. මෙන්න මේ තර්කෙ තිබ්බම නැති කටපාඩම් කරන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේගොල්ලෝ මේ ටික හරිනේ. මේ ටික හරි. ඊට පස්සේ අන්න අලෝහ තුන් දෙනා. මම පුතේ
හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි පුතේ ලෝහ ගති පල්ලෙහා කාණ්ඩයේ පල්ලෙහාට යද්දි ශක්ති මට්ටමක් වැඩි වෙනවා. ශක්ති මට්ටමක් වැඩි වෙද්දි නෂ්ටයේ ඉඳලා තියෙන අවසාන ශක්ති මට්ටමට තියෙන ආකර්ෂණ බලය අඩු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුව වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුව වැඩි වෙනවා කියන්නේ පුතේ ධන අයනයක් හැදීමේ හැකියාව ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය කාණ්ඩයේ පල්ලෙහාට යන්න අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය කාණ්ඩයේ පල්ලෙහාට යන්න අඩු වෙනවා. ලෝහ ගතියෙන් එන්න වැඩි වෙනවා. පුතේ ඔක්සිජන්ට වඩා ක්ලෝරින් ඉන්නේ පල්ලෙහාට. ශක්ති මට්ටමක් වැඩි. ඒ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම මෙයාගේ විද්‍යුත් ඍණතාවය ඔක්සිජන්ට වඩා අඩුයි. ඔයා හොඳටම දන්නවා මම අර පෙන්නුව අගයත් එක්ක ඔක්සිජන්ගේ තමයි වැඩි. ක්ලෝරින්ගේ තමයි ගොඩක්ම වැඩි. ඊට පස්සේ ඔක්සිජන්ගේ වැඩි. දැන් ක්ලෝරින් ඉන්නේ සල්ෆර් ක්ලෝරින් ඉන්නේ එක ආසන්නයේමයි. හරිද? ඔක්සිජන්ට වඩා මෙයා ඔක්සිජන්ට වඩා පල්ලෙහා කාණ්ඩේ තමයි මෙයා ඉන්නේ. ශක්ති මට්ටමක් වැඩි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමේ පහසුව ඔක්සිජන්ට වඩා මෙයාගේ වැඩි. ඔක්සිජන්ට වඩා ඉලෙක්ට්‍රෝනයක් පහසුතාවය මෙයාගේ වැඩි. ඒ කියන්නේ විද්‍යුත් ධන කරගන්න මෙයාට දෙන්න ඕන ශක්තිය අඩුයි. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය මෙයාගේ අඩු වෙනවා. විද්‍යුත් ධන වීමේ හැකියාව වැඩි වෙනවා කියන්නේ විද්‍යුත් ඍණතාවය ගොඩක් අඩු වෙනවා. බලන්න තරංග කිරීමේ හැකියාව ශක්ති මට්ටමෙන් තේරුම් ගත්තේ. එහෙනම් ඔක්සිජන්ගේ තමයි මේක වැඩිම. හරිද? ඊට වඩා ක්ලෝරින්ගේ ඊට වඩා සල්ෆර් යුක්තයි. ඔච්චරයි. ඇයි සල්ෆර් ක්ලෝරින්ට වඩා ක්ලෝරින් මේ සල්ෆර් වඩා මේ ක්ලෝරින් වැඩි වෙන්නේ? සල්ෆර් වඩා ක්ලෝරින් වැඩි වෙන්නේ ඇයි? දැන් මම අර අගයත් පෙන්නුවා. ඉතින් මෙයාට වඩා මෙයා දැන් මෙයාගේ මේ පැත්තට කාණ්ඩේ මේ පැත්තට ආවර්තයක වමිෂර දකුණට යද්දි අරෝහ ගතිය වැඩි වෙනවනේ. ඒක නිසා තමයි මේක වැඩි. හරිනේ? වැඩි දේශි. හරි. ඉවරයි. මෙතකොට මේක සම්පූර්ණයෙන් කතා කරලා ලකුණු 6ක් දාගන්න එකටත් හරිද? ඔය කතා කරගෙන ආපු දේවල් වලට. මම පුතේ ලස්සනටම උගන්වලා තින්නේ බොහොම ලස්සනට තර්ක ටික උගන්වලා තින්නේ. හරි ආයෙ කිව්වා හරිද? ඒක නිසා ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා. මට ලේසියෙන් මම පොලේක ලියාගන්නත් තියෙනවා කොහොමද ආයෙ කිව්වා. A B C D ප්‍රශ්නයක් දුන්නම ඒක ලියා ගන්න දත්ත ටික මම වගේම ලියා ගන්න. මම ඔයාගේ මට්ටමේ නම් ඉන්නේ. මම මේ ප්‍රශ්න පත්‍රය කරා නම් මම මේ විදිහට තමයි කරන්නේ. A B C D මගේ කටුවට කොලේ මම මෙහෙම ලියා ගන්න. E යන පරමාණු ක්‍රමාංකය වැඩි වෙන අණු පිළිවෙලට අනුයාත මූල ද්‍රව්‍ය ටික. ඒ කියන්නේ අනුයාත මූල ද්‍රව්‍ය කියන්නේ මෙයා එක වුණොත් මෙයා දෙක, මෙයා තුන, මෙයා හතර, එක දෙක, මෙයා තුන, හතර, පහ. ඒ කියන්නේ අනුයාත මූල ද්‍රව්‍ය කියන්නේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට දීලා තියෙන අනුයාත මූල ද්‍රව්‍ය ටික. අන්න එහෙමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ආවර්තකෝගේ එක ළඟ සෙට් එකේ. එකම ආවර්ත එක සෙට් එකක් නේ. හරිද? කාණ්ඩේ නේ එකම ආවර්තය ඈ. හරිද? ඊට පස්සේ දැන් කාණ්ඩේ ආවර්ත තීරණය කරන්න දන්නේ නැත්නම් අනිකුත් විභාග කරන්න එපා. අපරාධ. හරිද? ඊට පස්සේ අනුයාත මූල ද්‍රව්‍ය දෙකේ I1 විචලනය දීලා තියෙනවා පුතේ. A ට වඩා C ගේ වැඩිලු, C ට වඩා B ගේ වැඩිලු, B ට වඩා D ගේ වැඩිලු, D ට වඩා E ගේ වැඩිලු. ඒ කියන්නේ හරිද? හරි. දැන් මට කියනවා පුතේ B වල මේ කියන්නේ මෙයාගේ හරිද ml ඉලෙක්ට්‍රෝන තියෙනවලු පුතේ. ml සමාන 0.1 ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවලු. 5ක් තියෙනවලු. මම පුතේ මම කියන්නම් මේ B කියන දැන් අපෙන් අහනවා අදාළ මූල ද්‍රව්‍ය හඳුනා ගන්න කියලා. මම පුතේ අපි කොහොමද මේක හඳුනාගන්නේ පුතේ? මේ දීලා තියෙන ප්‍රශ්න දින දත්ත මම ප්‍රශ්නේ ආයෙ කියවගෙන කිව්වොත් දත්ත දිහා බලලා A B C D යනු ආවර්ත ද්‍රව්‍ය සිටින අනුයාත මූල ද්‍රව්‍ය කිහිපයකි. අදාළ මූල ද්‍රව්‍ය වල I1 විචලනය පහත ආකාරයට ලබා දී ඇත. බලන්න දත්ත ටික ලියගත්තම ප්‍රශ්න කියවන්න පුළුවන් පුතේ. ඒක තමයි ලස්සන වෙන්න ඕන. ඒක තමයි දක්ෂ වෙන්න ඕන. ඔයා ස්මාර්ට් වෙන්න ඕන පුතේ. ක්‍රමයක් නිවැරදිව ඉගෙන ගනිද්දී විෂයක් නිවැරදිව ඉගෙන ගනිද්දී ක්‍රමානුකූලව ඉගෙන ගන්න විෂය තුල පුතේ ඔයගොල්ලෝ ජීවත් වෙන්න. ප්‍රශ්නයක් කරද්දී පුතේ පාඩමක් කරලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙන જાතියක් වෙන්න ඕනේ. විශේෂ සංකීර්ණ කොටස් ටික පුතේ. විශේෂ සංකීර්ණ කොටස් ටික අපි සරල කරලා බොහොම ලස්සනට සිංහල පැහැදිලි කරලා පුතේ මෙහෙම හිතන්න පුළුවන් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. ඔයා කැමති විදිහට හිතන්න කියලා අපි ක්‍රම ගණනාවක් උගන්වද්දී පුතේ එතනදී ඔයා ශක්තිමත් වෙද්දී ඔයා කැමති ක්‍රමයක් අරගෙන යන්න පුළුවන් නම් හරිද? අර සංකීර්ණම විෂය පතේ ටික විෂය ටික තියෙන සංකීර්ණම කොටස් ටික බොහොම ලස්සනට සිංහල පැහැදිලි කරලා පුතේ සරලව උගන්වනවාට කියන්නේ කවුරු හරි කියන්නේ විෂය සරලව උගන්වනවා කියලා නම් මම එකඟයි. හරි? එහෙනම් බලා ගන්න I1 විචලනය පුතේ ප්‍රස්තාවය අරගන්න වෙනවා. ඒකට හේතුව නැතුව ඕගොල්ලන්ට මේක තීරණය කරන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එක තියෙන ළමයිට නම් මේක හදා ගන්න පුළුවන්. ඒකට හිතා ගන්න පුළුවන්. නමුත් ඉතින් අර අහිංසක ළමයි ඉන්නවනේ පුතේ. අනේ කොරෝනා ආවා, සහරාන්න ආවා. ඒක නිසා මට බැරි වුණා. මම පව්. අනේ විභාගේ කල් දාන්න අපිට අමාරුයි. එහෙම ළමයි ඉන්නවනේ පුතේ. ඉතින් එහෙම ළමයින්ට පුතේ මෙන්න මෙහෙම කරන්න. A ට වඩා කොහොමද B ගේ වැඩි? B ගේ තමයි C ටත් වඩා වැඩි. අන්න එතකොට මෙහෙම තමයි B ගේ තමයි වැඩි. ආන්න පුතේ. හරිද?
ඔව්. දැන් C ගේ ඊට වඩා අඩු වෙන පුතේ. A ට වඩා C ගේ වැඩි. හැබැයි B ට වඩා අඩු. කොහමද? ඊට පස්සේ D ගේ ඔය හැමෝටම වඩා වැඩි. ඔව්. E ගේ ඊටත් වඩා වැඩි. ඔන්න ඕම තමයි මේ ප්‍රස්තාරේ හැදිලා තියෙන්නේ. පුතේ ඕක මතක නේද අර නයිට්‍රජන් ගේ වගේ සීන් එකක් නේද මෙතන තියෙන්නේ. අපි නිකන් try කරලා බලමු ඈ. නයිට්‍රජන් දන්නේ නැහැනේ. අර මතකද නිකන් ඕක කිව්වා. හරිද? මේ කොහොම සීන් එකක් තියෙන නයිට්‍රජන් ගේ ඊට පස්සේ නයිට්‍රජන් ඔක්සිජන් එක මෙතන සෙට් වුණාම එහෙම සීන් එකක්ද දන්නේ නැහැ නිකන් අපි දන්නේ නැහැ. හරිද? අපි හිතලා බලමු. හොඳේ. හිතලා බලමු. මට නම් දැක්ක ගමන් තේරෙනවා නිකන් මේ නයිට්‍රජන් සීන් එකක් වගේ තමයි කියන්නේ. සාමාන්‍යයෙන් පුතේ හොඳේ සාමාන්‍යයෙන් ওই විභාග ප්‍රශ්නවලදී නයිට්‍රජන්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, සෝඩියම්, මැග්නීසියම් කියන මූලද්‍රව්‍ය ටික මිස් කරන්න බෑ. ඒක ටික තමයි ඕල් වලදීත් අහන්නේ නේද වලදීත් අහන්නේ. ඒවා මිස් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආනෝම තමයි. නිකන් මොනවා හරි එකක් නිකන් පොඩි හරි දෙයක් ගාවලා යනවා. නයිට්‍රජන්ගේ පොඩි හරි දෙයක් ගාවලා නැත්තම් බෑ පව් ඈ. කෙමිස්ට්‍රි කියන්නේ ඇයි ලස්සන විෂයක්. ඒ විෂය තුල නයිට්‍රජන් කියන්නේ පට ප්‍රබල එකක්. හරිද? එතකොට මේ සාමාන්‍යයෙන් ඔය මූලද්‍රව්‍ය ටිකෙන් තමයි යහන්නේ. සාමාන්‍යයෙන් ඔය පරමාණු ක්‍රමාංක 1 10 74 වන මූලද්‍රව්‍ය වල තමයි පුතේ මේ අයනික ශක්ති තත්ත්වයක් වුණත් අහන්නේ. පරමාණු ක්‍රමාංක 56යි 60යි 70යි වනේ උන්ගේ අයනික ශක්ති තත්ත්ව අහන්නේ උන් පිස්සු නෑ. ඊට වඩා මෙතන තරඟ කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද පුතේ? දැන් බලන්න අපිට කියනවා මේ මූලද්‍රව්‍ය ටික අඳුරගන්න. කිසිම දත්තයක් නෑ අපිට දීලා තියෙන එකම දත්ත මොකක්ද දන්නවද? මේ අයනික ශක්ති තත්ත්වයයි මෙන්න මේ m සමාන ඉලෙක්ට්‍රෝන 5ක් වෙන එක. පුතේ මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා දැන් කිව්වා S P D F කියලා උපශක්ති මට්ටම් හතරක් තියෙනවා. හරිද? එතකොට පළවෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් 1යි 2ට 2යි 3ට 3යි 4ට 4යි 5ට 5යි නෙවෙයි 4යි. හරිද? එතකොට S ට දීපුවාගේ බිඳුවයි මේ උද්දීකාංශ කොණ්ඩම් අංකය මෙයාගේ 1යි මෙයාගේ 2යිමයි පුතේ මෙයාගේ 3යි නේද? මතක ඇති. හරිද? එතකොට ml කියන්නේ පුතේ චුම්බක කොණ්ඩම් අංකය. එතකොට S උපශක්ති මට්ටමේ එක කාක්ෂිකය තියෙන්නේ. P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි. අයි පුතේ මේ දීපුවගේ ඍණයේ කේන්ද්‍ර ධනයක දක්වා ලියාගෙන යද්දි එයාට ඉතුරු වෙන්නේ පුතේ S ධනාගේ ගුණ ඍණාගේ ගුණ නිකම්ම බිඳුව. මෙයාට ධන ඍණයේ කේන්ද්‍ර ධනයක දක්වා ලියන්න පුළුවන්. එතකොට කාක්ෂික 3ක් අයිති වෙනවා මෙයාට. ඒ කියන්නේ පුතේ ml සමානයි බිඳුව වෙනත් sorry ඒක දැන් කියන්නම් පස්සේ කියන්නම්. ඊට පස්සේ මෙයාට ඍණ 2යි ඒ ආදි වශයෙන් ඍණ 2 ඉඳන් පටන් ගන්න ධන 2 දක්වා එනකොට කාක්ෂික 5ක් අයිති වෙනවා. F ට ඒ විදිහට 7ක් අයිති වෙනවා. 1යි 2ක් වැඩි වුණා 3යි 2ක් වැඩි වුණා 5යි 2ක් වැඩි වුණා 7යි. මම පුතේ දැන් අන්න ඒ විදිහට මෙයාට මෙතන ml බිඳුවක් කෙනෙක් ඉන්නවා. මෙයාට ml බිඳුවක් කෙනෙක් ඉන්නවා. මෙයාගෙත් ml බිඳුවක් කෙනෙක් ඉන්නවා. මෙයාගෙත් ml බිඳුවක් කෙනෙක් ඉන්නවා පුතේ. එතකොට දැන් මේ කියන B කියන මූලද්‍රව්‍ය ml සමානයි 5ක් වන ml සමානයි මුළු ඉලෙක්ට්‍රෝන ඔක්කොම 5යිලු. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන යනවා. ml සමානයි 5ක් වෙනකම් අපි ලියාගෙන යනවා. අන්න එහෙම ලියද්දි පුතේ. මෙහෙම ලියන්න පුළුවන්. එහෙම ලියද්දි අපිට මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද පුතේ ලියන්නේ? මෙන්න මේ විදිහට. හරිද? දැන් අපිට ලියන්න පුළුවන් පුතේ 1s2 මේක S උපශක්ති මට්ටම. එතකොට මෙතන තියෙන S කාක්ෂික ml සමානයි බිඳුවක් වන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද පුතේ? 1s2 කියන්නේ දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ පහෙන් දෙකක් ගිහලා තව තුනක් ඉතුරුයි. හරිද? ඊට පස්සේ ලියන්න පුළුවන් පුතේ 2s2 අප්පරසිරි. එහෙනම් ඔයාලා හොඳටම ෂුවර් ml සමානයි 5යි. දැන් තව ඉලෙක්ට්‍රෝන දෙකක් ආවා. මෙයා අනිවාර්යෙන්ම පුතේ පරමාණු ක්‍රමාංක 1 10ක් අතර වෙන සෙට් එකේ දැන් සෙට් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම අර නයිට්‍රජන්ගේ සීන් එකකට දාන්න නැහැ කියලා. හරිද? දැන් ඔයා හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයා උත්තරේ දිහා බලලා උත්තරේ හදාගෙන ඉන්නේ. ඒක නිසා ඔයා දන්නවනේ කියලා. නෑ, එහෙම එකක් නෑ. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් එකෙන් ප්‍රශ්න පත්‍රයක් කරලා ප්‍රැක්ටිස් එකෙන් තේරෙනවා මේ අහන්නේ සාමාන්‍ය නයිට්‍රජන් ගැන වගේ වෙන්න පුළුවන්. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ලිතියම් ඒ වගේ සෙට් එකකින් තමයි මේ අහන්නේ. පරමාණු ක්‍රමාංක 10ක් අතර සෙට් එකක් තමයි මේ අහන්නේ. අපිට සැකේ තහවුරු කරගන්න මේගොල්ලෝ උත්තරේකුත් දීලා තියෙනවා. හින්ට් එකක් දීලා තියෙනවා. හරිද? 1s2 උනා 2s2 වෙද්දී අන්න S උපශක්ති මට්ටමක් ml සමානයි බිඳුවයි. එතකොට තව ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකයි මෙතන දෙකයි මෙතන දෙකයි 4යි. ඉලෙක්ට්‍රෝන 4යි කියන්නේ මෙතනින් 5ක්. දැන් ml සමානයි බිඳුවට පුළුවන් උඩරිම තියෙන ඉලෙක්ට්‍රෝන 5යිනේ. දැන් 4ක් තියෙනවා. එතකොට තව ඉතුරු ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ පුතේ 2p පිරෙනවානේ. 1s2 1s2 2s2 පිරුණා මේ ඊට පස්සේ පිරෙන්නේ 2p නේ. දැන් මෙතනද පිරෙන්න පුළුවන් උඩරිම ඉලෙක්ට්‍රෝන ගන්න පිරෙන 2p. හරි. 2p මෙහෙම අඳින්නම්කෝ. හරිද? ඔන්න 1s2 2s2 2p අපි මෙහෙම අඳින්න පුළුවන් අපිට කාක්ෂික 3 2p ගේ කාක්ෂික 3 නේද පුතේ?
හරි. එයාගේ 2p ගේ මෙන්න ඍණ 1 මෙන්න බිඳුව මෙන්න ධන 1 නේද පුතේ? හරි. 2p ට දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 4යි. තව එකයි තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුතේ ml සමානයි බිඳුවයි කියන්නේ මේක ආක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් ඉන්න ඕනේ. ඇයි? දෙකක් ඉන්නත් බෑ. දෙකක් ඉන්න බෑ. එතකොට ml සමානයි 6ක් වෙනවනේ. එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඉන්නෝනේ එකයි. නේද? හැබැයි පුතේ අපිට දැන් මෙයාට එකපාර ඉලෙක්ට්‍රෝනයක් දාන්න බෑ. ඇයි? මෙයාට දාන්න පුළුවන් වෙන්න ඕන. නේද? අපිට සැක කරන්න පුළුවන් එක්ක p2 පිරුම වෙන්න පුළුවන් මෙතනදී. එක්ක නැත්තම් p3 අයි 3 වෙන්නත් පුළුවන් නේ. p3 වුණත් ml සමානයි බිඳුවයි. ඒ වගේමයි p4 වුණත් ml සමානයි බිඳුවයි. හැබැයි p5 වෙන්න බෑ, p6 වෙන්නත් බෑ. හරිද? p1 වෙන්න බෑ කොහොමද? ඇයි? ඍණයකට පිරෙන්නේ බිඳුවට පිරෙන්නේ නැති නිසා. p2 වෙන්න පුළුවන්, p3 වෙන්න පුළුවන්, p4 වෙන්න පුළුවන්. දැන් කොහොමද මුන් තුන් දෙනාගෙන් කැමති මේක තෝරගන්නේ? හරි මේක තෝරගන්නේ. මම පුතේ බලන්න b කියන එක්කෙනාගේ ml සමානයි 5ක් වෙද්දී එයාගේ පුතේ මෙන්න a මෙන්න b මෙන්න c මෙයාගේ පුතේ a ටත් වඩා හරිද? දැන් මේ a කියන මූලද්‍රව්‍ය පුතේ හරිද? මෙයා අනුයාත මූලද්‍රව්‍ය නම් p පිරීමක් නේද අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕන. p උපශක්ති මට්ටමේ තමයි 2p උපශක්ති මට්ටමේ තමයි අවසාන පිරීම තියෙන්න ඕන. පුතේ මෙයාට වඩා මෙයාගේ වැඩි නේද? ඒ වගේමයි පුතේ මෙයාට වඩා මෙයාගේ අඩුයි නේද? ඒ කියන්නේ c ගේ අඩුයි නේද? ඒ කියන්නේ පුතේ අපිට මතකයි නේද I1 විචලන ප්‍රස්තාරේ 3 මෙන්න මේ දෙන්නගේ විචලනය. ඒ කියන්නේ p3 පිරුමයි p4 පිරුමයි 2p3 පිරුමයි 2p4 පිරුමයි. කාගේද වැඩි උනේ? 2p3 ගේ. ඇත්තටම මේ කියන්නේ කවුද? 2p3 පිරීම ගැන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම b කියන්නේ මූලද්‍රව්‍ය කවුද? 2p3 පිරීම. ඇයි? එයා 2p3 තමයි පුතේ මෙතනදී 2p6 පිරුමට දැන් අපි බලමු p1 ට වඩා ස්ථායි p2 p2 ට වඩා ස්ථායි p4 හැබැයි p4 ටත් වඩා ස්ථායි p3 p3 ට වඩා p5 හරිද p6 ඔන්න ඔහොම තමයි ස්ථායිතාවය වැඩි වෙන්නේ. ඒක නිසා පුතේ මෙතනදී b කියන්නේ p3 පිරුම කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම p3 පිරුමදී 1s2 2s2 2p3 තියෙන පුතේ 1 2යි 4යි 7යි 7 වන පරමාණු ක්‍රමාංකයේ 7 වන මූලද්‍රව්‍ය ඒ කියන්නේ පුතේ නයිට්‍රජන්. හරි. එහෙනම් අපිට පුළුවන් පුතේ A B C D කියන කට්ටිය අපිට කියන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට. හරි. අපිට පුළුවන් A කියන්නේ පුතේ A කියන්නේ දැන් B කියන්නේ නයිට්‍රජන් නම් පුතේ නයිට්‍රජන් නම් ඊට මෙහා පැත්තෙන් යන කාබන් නේ. හරිද? C කියන්නේ කවුද? නයිට්‍රජන් ඊට පස්සේ කවුද? මතක නැහැ ඔක්සිජන්. ඊට පස්සේ D කියන්නේ පුතේ ෆ්ලෝරින්. ඊට පස්සේ E කියන්නේ පුතේ නියොන්. හරිනේ? මෙයා 6 7 8 9 10 මේ කට්ටිය හරිනේ? ඔන්න මූලද්‍රව්‍ය ටික මේක අඳුරගත්ත කට්ටිය ඇති නැති කට්ටිය අර විදිහට තේරුම් ගන්න අවශ්‍යයි. හරිද? ඔයාට සරලම මට්ටමේ ඉඳලා කියලා දුන්නේ හොඳේ. අර ආයනීකරණ ශක්ති දත්ත මට හැම එකම දැන් ඔක්කොම තියරි ටික ඔක්කොම මතක් කරන්න බෑනේ. මෙතනදී අර p ශක්ති මට්ටම p උපශක්ති මට්ටමේ පිරීම කොහොමද ස්ථායි වෙන්නේ කොහොමද ස්ථායි නොවෙන්නේ කියලා ඒව දැන් පොඩි හරි දැනුමක් තියෙන්න ඕනද මේ ප්‍රශ්න කරන්න. හරිද? දැන් ඔන්න මූලද්‍රව්‍ය ටික හරි. හරිද? කාබන් නයිට්‍රජන් හරි ඔක්සිජන් ෆ්ලෝරින් තමයි ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් තමයි මේ මූලද්‍රව්‍ය ටික. හරි පුතේ. එතකොට මෙතනදී අහනවා I2 විචලනය. I2 විචලනය කරන්න දෙයක් නැහැ. I2 විචලනය අඳින්න තියෙන්නේ. I2 විචලනය අඳින්න දෙනකොට මෙන්න මෙහෙම අපිට පුළුවන් I2 විචලනය අඳින්න. හරිද? මොකක්ද වෙන්නේ? I1 විචලනය වෙච්ච විදිහ බැලුවා. ඊට පස්සේ කාණ්ඩයක් මේකක් පැන්නුවා ඇදගෙන ගියා. එතකොට හරිද? මෙන්න I2 විචලනය හරිද? I2 විචලනය මෙන්න මූලද්‍රව්‍ය හරිද? A B C D E තියෙනවද හරිද? ඕනම නම් කියන්නම් ඉතින් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන් තිබ්බ පුතේ. එතකොට මෙයාගේ 6යි මෙයාගේ 7යි මෙයාගේ 8යි මෙයාගේ 9යි මෙයාගේ 10යි නේ පුතේ. හරිද? එතකොට මෙයාගේ එකක් I2 කියන්නේ එකක් ගැලවිලා තියෙන්නේ. ඒ කියන්නේ පහෙන් එකක් ගැලවෙන්නේ. පහ තියෙන්නේ දැන් තියෙන්නේ 5යි. I2 ගැලවෙන්න ඕනකොට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මෙයාගේ I2 ගැලවෙද්දී 6යි මෙයාගේ 7යි මෙයාගේ 8යි මෙයාගේ 9යි. ඒ කියන්නේ පුතේ අන්තිමටම කීයක් තියෙනවද? P මොනවද?
1s2 2s2 1 2 4යි 2 2 4යි මෙතන 2p 4යි 5යි 2p1 මෙතනදී p2 මෙතන p3 මෙන්න p4 මෙන්න p5 පුතේ හරිද මේගොල්ලන්ගේ ස්ථායීතාවය බලුවොත් පුතේ නිකන් මුකුත් මොනවද පොඩි එකෙකුට කියන්නේ පුතේ හරිද කාබන්ට වඩා ඒ කියන්නේ A ට වඩා හරිද B ගේ වැඩි ඔව්නේ B ගේ වැඩි P2 පිරුම හරි ස්ථායි B ට වඩා C ගේ වැඩි තමයි හැබැයි C ටත් F P4 පිරුම P3 පිරුම වලට අස්ථායි P3 පිරුම තමයි ස්ථායි වෙන්නේ ඒ නිසා B ට වඩා කාගේද වැඩි පුතේ B ට වඩා D ගේ වැඩි D ගේ වැඩි D ට වඩා C ගේ වැඩි හරිද A B D C ඊට වඩා කාගේද පුතේ E ගේ වැඩි එතකොට A ට වඩා B ගේ වැඩි හරිද B ගෙත් වැඩි ඊට වඩා D ඊට වඩා C ගේ කොහොමත් වැඩි හරිද C ට වඩා D ගේ අඩුයි හරිද ඊට පස්සේ E ගේ කොහොමත් වැඩි ඔන්න ඔහොම එකක් තමයි ඔන්න ඔහොම ප්‍රස්තාරයක් තමයි එන්න ඕන හරිනේ ඔන්න ඔහොම ප්‍රස්තාරයක් තමයි එන්න ඕන හරිනේ හරි ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට අහනවා මේ එක්තරා මෙතන මූල ද්‍රව්‍යයක් තියෙනවලු ඒ මූල ද්‍රව්‍ය ඒ දෙපස අනුයාත මූල ද්‍රව්‍ය දෙකක් ඒ කියන්නේ යා ඉන්නව මැද්දෙන් එහා පැත්තේ කෙනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා මෙහා පැත්තේ කෙනත් ප්‍රතික්‍රියා කරනවා පුතේ ඔතනදී උත්තර දෙකක් ගන්න පුළුවන් හරිම උත්තරේ තමයි නයිට්‍රජන් හරිම උත්තරේ නයිට්‍රජන් ඊට අමතරව ඔක්සිජන් ගන්න පුළුවන් ඇයි නයිට්‍රජන් වල කාබනික සංයෝග වලදී CN වගේ මේ ඒව හදනවා පුතේ මේ කාබන් එක්ක ඔක්සිජන් එක්ක NO2 ඔය වගේ NO ඔය ආදි වශයෙන් මේ සංයෝග හදනවා පුතේ හරිද ඔක්සිජන් නයිට්‍රජන් එක්ක ඉතින් මේ ඔක්සිජන් මේ විදිහට මේව හදනවා ඒ වගේම ෆ්ලෝරින් එක්ක OF2 කියලා එකක් හදනවා මේක අස්ථායි හරි ඒ නිසා කියන්නේ ඔක්සිජන් ගන්න පුළුවන් නයිට්‍රජන් තමයි හරිම උත්තරේ පුතේ හරි එහෙනම් ඒවා සරලයි ඒවා බොහොම සරල කොටස් අපි යමු වර්ණාවලි ශක්ති දත්ත ගැන කතා කරන්න වර්ණාවලි ශක්ති දත්ත ගැන කතා කරන්නමයි පුතේ ඕගොල්ලන්ට වර්ණාවලි ශක්ති දත්ත වල තියරි කොටස් ටික ඔක්කොම මතකයි කියලා හිතමුකෝ මෙතන ඉගෙන ගත්තයින් පස්සේ ඒ ටික ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් කරනවා මම පුතේ හොඳට බලන්න හරි ශක්තිමත් වෙන්න හරි දිරිමත් වෙන්න හරි විෂයක් ඉගෙන ගන්නදී බොහොම සූක්ෂම වෙලා හරි උඹලා පුතේ තව මාස 8කින් මේ තමන්ගේ ජීවිතයේ තියෙන මහා විශාල කඩයිමකට මුහුණ දෙනවා කියලා තමයි හිතන්නේ මහා විශාල එකක් නෙවෙයි සරල එකක් මේක සංකීර්ණ කරගත්ත උඹලමයි හරිද උඹලට මේක පුතේ අනිවාර්යෙන්ම නියමටම ජය ගන්න පුළුවන් ජයග්‍රාහී මාවතක ඉන්නේ අපේ සර් බොහොම ලස්සන උඹලට විෂය උගන්වලා දිනවා මටත් ඉගෙනන්නේ මගේ ගුරුවරයා එතකොට මට පුළුවන් වුණා නම් විෂය උඹලට බැරි වෙන්න විදිහක් නැහැ මට කියලා දුන්නෙත් මගේ ගුරුවරයා නම් උඹලට මේක පුළුවන් මම දන්නවා මට විශ්වාසයි මගේ ගුරුවරයා උඹලට මේ කියලා දීපු විදිහටම මමත් කියලා දුන්නා කියලා මට විශ්වාසයක් තියෙනවා පුතේ හොඳට අහගන්න නෝට් එකක් ලියා ගන්න තියර ටික බැරි නම් ආයෙ බලා ගන්න පුතේ හරිද වර්ණාවලි ශක්ති දත්තවලදී පුතේ ලයියා බාමා පාෂා කියලා තුන් දෙනෙක් ගැන අපි කතා කරනවා ඔය එක එක පාෂන් බ්‍රැකට් අරුන් බකට් එවුන් වැඩක් නෑ අපිට ලයියයි බාමයි පාෂයි කියම ප්‍රමාණවත් හරිද පුතේ කාට හරි මේක බැරි වුණොත් පුතේ හරිද කාට හරි බැරි වුණොත් මම chart එකක් කියලා දෙන්නම් හරි මෙන්න මේ ශක්ති මට්ටම් වල වැටීම පිළිබඳව හරිද 1 2 මෙන්න පුතේ තුන්වෙනි ශක්ති මට්ටම මෙන්න හතරවන ශක්ති මට්ටම මෙන්න පස්වන ශක්ති මට්ටම හරි මෙන්න හයවන ශක්ති මට්ටම පුතේ ශක්ති මට්ටම් එන්න ආසන්න වෙනවා ඉහළට යද්දී මේ පළවෙනියා මේ දෙවෙනියා මේ තුන්වෙනියා මේ හතරවෙනියා මේ පස්වෙනියා මේ හයවෙනියා කියලා අපි ශක්ති මට්ටම් ටික දාමු ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 1යි n සමානයි 2යි n සමානයි 3යි n සමානයි 4යි n සමානයි 5යි n සමානයි 6 විදියට තියෙනවා පුතේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගැන පැහැදිලි කරද්දී පුතේ මෙතනදී කවුරු හරි මිනිස්සෙක් ඉඳලා තියෙනවා පුතේ ඒ මිනිස්සයාට පොඩි පිස්සුවක් තිබුණා තියෙනවා ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට යාම පිළිබඳව ඒගොල්ලෝ පරීක්ෂණයක් කරලා තියෙනවා හරිද පුතේ हाइड्रोजन තමයි हाइड्रोजन මූල ද්‍රව්‍ය තමයි අරගෙන තින්නේ ඔයගොල්ලන්ට කැමති මූල ද්‍රව්‍ය ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ පරීක්ෂණය කරද්දී මෙයා අරන් දින हाइड्रोजन තමයි හරිද हाइड्रोजन ට පුතේ එක ශක්ති මට්ටමයිනේ තියෙන්නේ හැබැයි මෙතනදී මේගොල්ලෝ කියනවා हाइड्रोजन දෙක ශක්ති මට්ටම වලට මනක් කල්පිතව උදේ ශක්ති මට්ටම් අපිට ඕන තරම් සංඛ්‍යාවක් ගන්න පුළුවන් නේ මනක් කල්පිතව අපිට ගන්න පුළුවන් ඊට हाइड्रोजन ගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉඳලා දෙවෙනි ශක්ති මට්ටමට ඉහළට ගියාය ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝන 3ට ගියාය 4ට ගියාය 5ට ගියාය 6ට ගියාය කියලා හිතන්න පුළුවන් දැන් පුතේ
මෙන්න මේකට මූලද්‍රව්‍ය දැන් හයිඩ්‍රජන්ට අපි ශක්තිය ලබා දෙනවා. බාහිරින් ශක්තිය ලබා දෙනවා. බාහිරින් ශක්තිය ලබා දෙද්දී මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනය පුතේ මේ පළවෙනි ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනය පුතේ ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. ඉහළ ශක්තිය වැඩි දැන් මේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ශක්තියට වඩා ඉහළ ශක්ති මට්ටම් වල ශක්තිය ඉහළට යන්න වැඩි වෙනවනේ පුතේ. හැබැයි පුතේ ශක්ති මට්ටම් එන්න ආසන්න වෙනවා. පුතේ මොකද්ද මම මේ කියන්නේ? ශක්ති මට්ටම් ඉහළට යන්න ශක්තිය වැඩි. ඉහළට යන්න වැඩි. ඒගොල්ලෝ ශක්ති මට්ටම් ඉහළට යන්න ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ශක්තිය අර ශක්ති මට්ටම් එක ශක්ති මට්ටමක තියෙන ශක්තියයි අනිත් ශක්ති මට්ටමක තියෙන ශක්තිය අතර ශක්ති වෙනස අඩු වෙනවා. හරි පුතේ. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉන්න එක්කෙනාට පුතේ ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලබා දුන්නායින් පස්සේ එයා මොකද දන්නවද කරන්නේ? එයා කරන්නේ පුතේ අර ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය අරගෙන ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. හරිද? යම් මොහොතකදී පුතේ ඒ ශක්තිය විමෝචනය කළා. දැන් ඒ ඉලෙක්ට්‍රෝනේ ඉන්නෝනේ පළවෙනි ශක්ති මට්ටමනේ. ඇත්තටම එයා කරන්නේ පුතේ හයිඩ්‍රජන් පරමාණු ගොඩක් ගන්නවා. දැන් හොඳේ ගොඩක් ගන්නවා. එයා කරන්නේ අර ඉහළට ගියපු ශක්ති මට්ටම් වලින් ඉලෙක්ට්‍රෝනය ඒ ලබාගත්තු ශක්තිය පිට කරනවා. දැන් එයා ඉන්න ඕනේ අතරම පළවෙනි ශක්ති මට්ටමනේ. එයා කරන්නේ තියෙන ශක්තිය පිට කරලා මම ඉන්න ඕන පළවෙනි ශක්ති මට්ටම නිසා එයා යනවා පුතේ පළවෙනි ශක්ති මට්ටමට. අන්න ඉහළ ශක්ති මට්ටම් වලට ගිහපු කට්ටිය පහළ ශක්ති මට්ටමට එද්දී මොකද කරන්නේ? එයා ශක්තිය පිට කරනවා. පිට කරන්නේ පුතේ විකිරණ වශයෙන් විකිරණ විදිහට. එතකොට ඕගොල්ලෝ ප්‍රශ්නයක් කරද්දී බොහොම ආසාවෙන් ඉගෙන ගන්න. ඒ වගේමයි මෙන්න මේ විදිහට ඒගොල්ලෝ පිට කරපු විකිරණ ලබා ගන්න පුතේ අර වර්ණාවලීක්ෂය කියලා මොකක් හරි ඒක දිනවලු. ඒකේ අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛා ඇති වෙනවලු. ඒ කිව්වේ දැන් පුතේ ලයිමාන් ශ්‍රේණිය කියලා එකක් තියෙනවා, බාමාන් ශ්‍රේණිය කියලා එකක් තියෙනවා, පාෂාණ ශ්‍රේණිය කියලා එකක් තියෙනවා. කොහොමද ලයියා උනේ, කොහොමද බයියා උනේ, කොහොමද කුණුවarp කියන්නේ බා පාෂාණ උනේ කියලා හිතා ගන්න පුළුවන් වෙනවනේ මෙන්න මේ විදිහට පුතේ. කොහොමද දන්නවද? දැන් අපි හිතමු ඉහළට ගිහපු ඉහළට ගිහපු ඉලෙක්ට්‍රෝන පුතේ පල්ලෙහාට වැටෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන් අන්තිම ශක්ති මට්ටම මොකද්ද? ලයිමාන්නේ. ඒ කියන්නේ සෝරි මේ පළවෙනි ශක්ති මට්ටමනේ. එහෙනම් ඉහළට ගිහපු ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට වැටෙන්න පුළුවන්. දෙකට ගිහපු ඉලෙක්ට්‍රෝන දෙවෙනි ශක්ති මට්ටමට ගිහපු ඉලෙක්ට්‍රෝනය පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. නේද? වැටෙන්න පුළුවන්. නේද? වැටෙන්න පුළුවන්. හතරවෙනි ශක්ති මට්ටමට ගිහපු එක්කෙනෙක් පුතේ පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. පහට ගිහපු එක්කෙනෙක් පුතේ පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න පුළුවන්. හයට ගිහපු එක්කෙනෙක්ටත් පුළුවන් පුතේ මේ හරිද? හයට ගිහපු එක්කෙනෙක්ටත් පුළුවන් මෙන්න මේ විදිහට මෙතනට වැටෙන්න. පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න. එතකොට දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳපු ඉලෙක්ට්‍රෝනේ පළවෙනි ශක්ති මට්ටමට යද්දී එයා විකිරණ පිට කරනවා. එයාගේ මේ ශක්තියට අනුරූපව මේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට වැටෙන්න ඒ ශක්ති මට්ටම් දෙකේ මේ අතර වෙනසට ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට අදාළ අනුරූප විකිරණයක් පිට කරනවා. හරි ලේසි. හරිද? මෙයාගේ ශක්ති මට්ටම් මෙතන දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනයට යම්කිසි ශක්තියක් එපයි. පළවෙනි ශක්ති මට්ටමේ ඉන්න ඊට අනුරූප ශක්තියක් වෙන්න එපයි. එතකොට දෙකේ ඉන්න එක එකට වෙන්නකොට පුතේ දෙකේ තියෙන ශක්තිය තියෙන්න බෑනේ. එකේ තියෙන ශක්තිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මෙතන මෙයා මේ ශක්ති මට්ටම් දෙක අතර තියෙන ශක්ති වෙනසට අදාළ විකිරණයක් පිට කරනවා. අන්නේ විකිරණය හරිද අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛාවක් ඇති කරනවා. අන්න පුතේ අඳුරු පසුබිමේ දීප්තිමත් රේඛාවක් ඇති කරනවා. ඉහළ ශක්ති මට්ටම් වලට යන්න පුතේ ශක්තිය වැඩි වෙන නිසා මේ විකිරණයක් අනුරූපී වෙන්නේ පුතේ ශක්ති මට්ටමක තියෙන ශක්තියට නෙවෙයි ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන ශක්ති වෙනසට තමයි අනුරූපී වෙන්නේ. ඇයි? පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට වැඩෙද්දි එයා පිට කරන්නේ පුතේ දෙවෙනි ශක්ති මට්ටමයි පළවෙනි ශක්ති මට්ටම අතර තියෙන ශක්ති වෙනසට අදාළ විකිරණය. එතකොට මේ එක මේ ඉරක් එක විකිරණ මේ අඳුරු පසුබිමේ එක මේ දීප්තිමත් රේඛාවක් අදාළ වෙන්නේ පුතේ ශක්ති මට්ටම් අතර වෙනසකට ශක්ති මට්ටම් අතර ශක්ති වෙනසකට තමයි අනුරූපී වෙන්නේ. ඉහළට යන්න පුතේ ශක්තිය වැඩි වෙන නිසා ශක්තිමත් මේ විකිරණ වල පුතේ ශක්ති වෙනසක් වැඩි වෙනවා ශක්තියක් වැඩි වෙනවා. අන්න පුතේ එතකොට අපට පුළුවන් මේක මේ විදිහට අඳින්න. අපට පුළුවන් අපිට මේක මේ විදිහට අඳින්න. හොඳටම පේනවා නේද පුතේ? ඔයාට මෙන්න මේක තව එන්න පුතේ ආසන්න වෙනවා කියනවා නේද? මේ මෙතනින් පටන් ගත්ත එක මෙතන පරතරයට වඩා මෙතන පරතරේ එන්න අඩු වෙලා යනවා. හරිද? හැබැයි ශක්තිය වෙනස එන්න වැඩි. මේ පැත්තට යන්න මොකද්ද වැඩි වෙන්න ඕන පුතේ? ශක්තිය වැඩි වෙන්න ඕන. නේද? මේ පැත්තට යන්න ශක්තිය වැඩි වෙන්න ඕන.
E වැඩි වෙනවා. E වැඩි කියන්නේ E සමාන HF අණුව F වැඩි වෙනවා පුතේ. හරිද? E සමාන HF අණුව F වැඩි වෙනවා. හැබැයි පුතේ හරිද? හැම විකිරණයකටම තියෙන්න පුළුවන් ආලෝකයේ ප්‍රවේගයනේ. ආලෝකයේ ප්‍රවේගය තියෙනවා නම් පුතේ හරිද? E වැඩි වෙනවා F වැඩි වෙනාට ප්‍රවේගය සමාන වෙන්න එපයි. ප්‍රවේගය සමාන වෙන්න ඕන නිසා. හරිද? හරිද? V සමාන F ලැම්ඩා අණුව V සමාන F ලැම්ඩා අණුව හරිද? ප්‍රවේගය සමාන වෙන්න නම් F වැඩි වෙනවා නම් පුතේ මේක නියත නම් පුතේ ලැම්ඩා මොකද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඊට අනුරූපව අඩු වෙලා V නියත කරගන්න ලැම්ඩා අඩු වෙන්න ඕන. අන්න පුතේ රේඛා අඩු වෙන රේඛාවල පරතරය අඩු වෙන පැත්තට මොනවද වෙන්නේ? F වැඩි වෙනවා. ලැම්ඩා මොකද වෙන්න ඕන පුතේ? E වැඩි F වැඩි නම් ලැම්ඩා අඩුයි. ඇයි? ප්‍රවේගය නියත කරගන්න. හරිද? E අඩුයි F අඩුයි එහෙනම් ලැම්ඩා වැඩි. හරි පුතේ. මේකට දැන් ඔන්න මෙන්න මේ හදාගත්තු පුතේ මොකද්ද මේ බැටීමට මනක් කල්පිතව අපි නමක් දාගන්න. හරිද? මනක් කල්පිතවනේ අපි හිතාගන්නේ මේක. හරිද? මනක් කල්පිතව ඒගොල්ලෝ මේක නිරීක්ෂණය කරලා තියෙනවා. හරිද? දැන් එතකොට ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් පහළ ශක්ති මට්ටම් වලට වැඩෙද්දී ඉහළ එකේ ඉඳලා එකට වැඩෙන එකට දැම්ම නමක් ලයිමන්. හරිද? දැන් ඉහළ එකේ ඉඳලා එකට වැටුනොත් ලයිමන්, ඉහළ ඒ වගේ ඉඳලා එකට වැටුනොත් ලයිමන්, දෙකට වැටුනොත් අන්න බයියා. ලයියා එකේ බයියා දෙකේ පාෂා තුනේ. හොඳේ වෙන ඒවා හිතන්න එපා. මම දන්නවා ඔහොම හිතනවා කියලා. හරිද? හිතන්න එපා. ඊට පස්සේ මොකද්ද? ලයියා එකේනේ. දැන් බයියා කොහෙද? දෙකේ. ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් දෙකට වැටෙන්නේ. පුතේ එහෙනම් මෙයාට වැටෙන්න පුළුවන් 3 ඉඳලා දෙකට වැටෙන්න පුළුවන්. 4 ඉඳලා දෙකට වැටෙන්න පුළුවන්. 5 ඉඳලා දෙකට වැටෙන්න පුළුවන්. 6 ඉඳලා දෙකට වැටෙන්න පුළුවන්. හරිද? ඊට අනුරූපව ශක්තිය අපිට මෙහෙම ලකුණු කරන්න පුළුවන්. ඊට අනුරූපව අපිට මේව ලකුණු කරන්න පුළුවන්. මෙයාට අනුරූපව මේක ලකුණු කරන්න පුළුවන්. මේට අනුරූපව ලකුණු කරන්න පුළුවන්. හරිද? ඉහළ ශක්ති මට්ටම් වල ඉඳලා පහළ ශක්ති මට්ටමට වැටෙන්නේ. එතකොට එන්න මේ ඊතලේ උස වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්ති මට්ටම් අතර වෙනස වැඩි වෙනවා. මේ විකිරණයක දෙන ශක්තිය වැඩි වෙනවා. බලන්න පුතේ මේ රේඛාවල පරතරය අඩු වෙන්නේ එකම පැත්තට. දැන් මේකෙත් අඩු වෙන්නේ මේ පැත්තට, මේකෙත් අඩු වෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ පුතේ මේ පැත්තට ශක්තිය වැඩි වෙනවා. මෙන්න මේකට කියනවා පුතේ මේකට කියනවා බාමාර් ශ්‍රේණිය. මේකට කියනවා බාමාර් ශ්‍රේණිය. ඒ වගේම පුතේ ඉහළ ශක්ති මට්ටම් වල ඉඳන් එකට වැඩෙන එක ලයියා, දෙකට වැඩෙන එක බයියා, අනිත් එක පාෂාන්. හරිද? පාෂා. ඊට පස්සේ ඒ කියන්නේ පුතේ 4 වෙනි එකේ ඉඳලා 3ට වැටෙන්න පුළුවන්. 5 ඉඳලා 3ට වැටෙන්න පුළුවන්. 6 ඉඳලා මේ 3ට වැටෙන්න පුළුවන්. එතකොට පුතේ මෙතනදී මෙහෙම ශක්ති මට්ටම් අනුරූපව වෙනස අපිට ගන්න පුළුවන්. බලන්න මෙතනත් පුතේ ශක්ති ඊතලයේ වැඩි වෙනකොට ඊසලයේ උස වැඩි වෙනකොට පුතේ ශක්ති මට්ටම් අතර වෙනස වැඩි වෙනවා. ඒවා ඉමීටර් රේඛා එක පැත්තකට ලං වෙනවා පුතේ. ඒවා ලං වෙන්නම එක පැත්තකටමයි. රේඛා ලං වීම සිද්ධ වෙන්න ඕන එක පැත්තකටම තමයි පුතේ. එතකොට මේකට කිව්වා පාෂාන් ශ්‍රේණිය කියලා. මේකට කිව්වා පාෂාන් ශ්‍රේණිය කියලා. මේ පැත්තට පුතේ E වැඩි F වැඩි. හැබැයි ප්‍රවේගය නියත කර ගන්න ඕන විකිරණයක් නිසා පුතේ ප්‍රවේගය නියත කරන ලැම්ඩා අඩුවීමක් සිද්ධ වෙනවා. මම පුතේ මෙන්න මේකට කිව්වා ලයිමාන් ශ්‍රේණිය. එකෙන් ඉහළ ශක්ති මට්ටම් වල එකට වැටීම ලයියා, දෙකට වැටීම බයියා, තුනට වැටීම පාෂා කියලා අපි නම් කරගත්ත පුතේ. මෙතනදී පුතේ අනිවාර්යයෙන්ම බාමාර් දැන් මේ පැත්තට යද්දි ශක්තිය වැඩි වෙනවනේ පුතේ. මෙන්න මේගොල්ලෝ පුතේ මේ විකිරණ පුතේ සමහර ඒවා තියෙනවා දුෂ්‍ය පරාසයේ, සමහර ඒවා තියෙනවා අදුෂ්‍ය මේ දුෂ්‍ය වෙන්නේ නැති පරාසවල තියෙනවා. හරිද? අදෝරක්ත පරාසවල තියෙනවා කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. බාමාර් ශ්‍රේණිය තමයි පුතේ දුෂ්‍ය පරාසයට අයිති වෙන්නේ. කවුද පුතේ? බාමාර් ශ්‍රේණිය තමයි දුෂ්‍ය පරාසයට අයිති වෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේනවා. ඒ දුෂ්‍ය පරාසයේ තියෙන දේවල් තමයි ඒ. හරිද? එතකොට පුතේ හොඳට බලන්න එකෙන් දෙකට වැටෙද්දී ශක්ති මට්ටම් දෙක ආසන්න ශක්ති මට්ටම් දෙක. ඒ කියන්නේ මේ වෙනස ගොඩක් අඩුයි. ඒ කියන්නේ ශක්තිය අඩුම රේඛාව තමයි මේ ලයිමාන්. දැන් බාමාර් වල ශක්තිය අඩුම එක්කෙනා කවුද? පළවෙනි රේඛාව. ඇයි? දෙකෙන් තුනෙන් දෙකට වැටෙන්නේ. එතකොට පුතේ ශක්තිය අඩුයි. මේ ශක්තිය අඩු නිසා පුතේ මේගොල්ලෝ පේන මේ දුෂ්‍ය පරාසයට අයිති වෙන්නේ මෙයාගේ වර්ණය බාමාර් ශ්‍රේණිය පළවෙනි එක්කෙනාගේ වර්ණය රතු, දෙවෙනි රේඛාවේ වර්ණය කොළ, හරිද? තුන්වෙනි එක්කෙනාගේ නිල්, හතරවෙනි එක්කෙනාගේ දම්. පුතේ මෙතනදී පුතේ මෙතන බාමාර් ශ්‍රේණියේ ශක්තිය වැඩි වෙක්කෙනා පුතේ දම්නේ. එයාටත් වඩා මෙයාගේ වැඩි නිසා
මෙයාට දැම්මා. එයාටත් වඩා ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි එක්කෙනාගේ ශක්තිය වැඩි නිසා, පළවෙනි එක්කෙනාගේ රේඛාවේ ශක්තිය වැඩි නිසා දම්ටත් වඩා දම් කියන විකිරණයට අදාළව ශක්තියටත් වඩා වැඩි නිසා පාර ජම්බූල, ඒ කියන්නේ ජම්බූල කියන දම් පාරට පාර ජම්බූල මෙයා අයිති වෙන්නේ පාර ජම්බූල පරාසය තමයි මෙයාගේ. මෙයා දුෂ්ට පරාසයට මෙයා පාර ජම්බූල. ඒක මේකේ තීරණය කරගන්න පුළුවන්. මෙයා දම් වර්ණයට මෙයාගේ බාමාර ශ්‍රේණියේ ශක්තිය වැඩිම රේඛාව මේක. රේඛා n එක ලං වෙද්දී ශක්තිය වැඩි වෙනවා. එතකොට මෙයා දම්ටත් වඩා මෙයාගේ වැඩි නිසා පාර ජම්බූල වෙනවා. මයි පුතේ මේගොල්ලෝ රතු දැන් පළවෙනි බාමාර ශ්‍රේණියේ පළවෙනි එක්කෙනාගේ ශක්තිය අඩුම එක්කෙනාගේ වර්ණය රතුනේ. රතු එකටත් වඩා මේගොල්ලන් ගැන නිසා අදෝ රක්ත වුණා. මේගොල්ලෝ පාෂාණ ශ්‍රේණිය අයිති වෙන්නේ අදෝ රක්ත වලට. පැහැදිලිද මම කියන එක? හරි. දැන් මම අහන ප්‍රශ්න වලට අපිට පුළුවන් පුතේ මේ සාමාන්‍යයෙන් හරිද? මේ ටික හරිනේ. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන පුතේ. හරිද? ඕගොල්ලෝ මතක තියාගන්න ඕන ශ්‍රේණි වලදී මේ ලයිමාන් ශ්‍රේණිය බාමාර ශ්‍රේණියේ වර්ණාවලි ශක්ති දත්ත ඇසුරෙන් ප්‍රශ්න අහද්දී පුතේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ කෙටි සටහනක් chart එකක් දෙන්න පුළුවන්. මම මේ සම්පූර්ණ තීර ටික මතක් කරේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් පුතේ මෙන්න මෙහෙම මතක තියාගන්න. කොහොමද දන්නවද පුතේ? දැන් වර්ණාවලි දත්ත වලින් ප්‍රශ්න අහද්දී පුතේ හරිද? ප්‍රශ්න අහද්දී ලයිමාන් ශ්‍රේණිය කියලා එකක් තියෙනවා, බාමාර ශ්‍රේණිය කියලා එකක් තියෙනවා, පාෂාණ ශ්‍රේණිය කියලා ශ්‍රේණි තුනක් තියෙනවා. ඒගොල්ලෝ අයිති වන පරාසය අහන්න පුළුවන්. මෙයා ලයිමාන්, මෙයා බාමාර, මෙයා පාෂාණ අයිති වෙන පරාසය අහන්න පුළුවන්. මෙයා පාර ජම්බූල, මෙයා බාමාර දුෂ්‍ය, හරිද? මෙයා අදෝ රක්ත. එතනින් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතනින් ප්‍රශ්නයක් අහන්න වර්ණාවලි දත්වලින් අහන්න පුළුවන් ප්‍රශ්න ආකාර විදිහට මම මේ කියන්නේ. හරිද? ලයිමාන්, බාමාර, පාෂාණ, පාර ජම්බූල, දුෂ්‍ය, මේ අදෝ රක්ත කියන ආකාරයට අහන්න පුළුවන්. හරිද? ඒගොල්ලොන්ගෙන්. හරිද? ඒ වගේම පුතේ රේඛා සටහනක් දීලා රේඛා සටහනේ තියෙන මේ දීලා තියෙන දත්ත අනුව රේඛා සටහන නිවැරදිද නැද්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේම පුතේ ඕගොල්ලන්ගෙන් තව අහන්න පුළුවන් ඔය මේ මෙතනින් හිස්තැන් පුරවන්න වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. සම්පූර්ණ මේ කොටස් ආවරණය වෙන්න පුතේ ඕගොල්ලන්ට මෙතනදී ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරි පුතේ මම සම්පූර්ණයෙන් මේ ප්‍රශ්නේ කියවගෙන යන්නම්. ඕගොල්ලන්ට දැන් තියෙන්නේ ප්‍රශ්නේ ඉගෙන ගන්න. හරිද? හොඳට මතක තියාගන්න ඕන වර්ණාවලි දත්වලදී රේඛා ලංවන පැත්තට ශක්තිය වැඩි වෙයි. රේඛා ඈත් වන පැත්තට ශක්තිය අඩු වෙනවා. හරිද පුතේ? ශක්තිය වැඩි කියන්නේ පුතේ E සමානයි HF අනුව ෆ්ලෝ මේ සංඛ්‍යාතය වැඩි වෙනවා. නමුත් ප්‍රවේගය නියත වීම සඳහා V සමානයි F ලැම්ඩා අනුව ප්‍රවේගය නියත වෙනවා නම් V සමානයි F ලැම්ඩා අනුව F වැඩි වෙද්දී ලැම්ඩා අඩු වෙනවනේ මෙයා නියත වෙන්න නම්. පැහැදිලිනේ? හරි. දැන් අපි යමු පුතේ දීපු මේක පැහැදිලි කරන්න. දැන් දීලා තියෙනවා පුතේ මෙන්න මෙහෙම එකක්. හරිද? දීලා තියෙනවා මෙන්න මෙහෙම කාරණාවක්. හරි? මෙන්න මෙහෙම දීලා තියෙනවා පුතේ ඔයගලන්ට මේ වගේ එකක්. හරි? මෙන්න මෙහෙම දීලා තියෙනවා. හරි? මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 මෙයා 6 මෙයා 7 පුතේ මේ පැත්තේ ඉන්නේ බාමාර්ලු මේ පැත්තේ ඉන්නේ ලයිමාන් කියලා ප්‍රශ්නේ දීලා තියෙනවා පුතේ. එතකොට අපින් අහනවා පුතේ අපි දන්නවා පුතේ රේඛා සටහනක් දුන්නායින් පස්සේ වර්ණාවලිය අඳුරු පසු මේ දීප්තිමත් රේඛා ඇතුළයින් පස්සේ පුතේ රේඛා ලංවන පැත්තට ඒ කියන්නේ පුතේ මේ පැත්තට මොනවද වෙන්න ඕන පුතේ මේ පැත්තට ශක්තිය වැඩි වෙන්න ඕන පුතේ. ඒ වගේමයි සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනමයි පුතේ. ඒ වගේමයි ලැම්ඩා මොකක් වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕන. පුතේ ඕගොල්ලෝ දන්නවා බාමාර් ශ්‍රේණියේ වැඩිම මේ ශක්තියක් තියෙන පුතේ දම්. බාමාර් ශ්‍රේණියේ වැඩිම ශක්තියක් තියෙන රේඛාව වෙන්න දම්. අපි දැන් ඉගෙනගත්තු විදිහට දම්. හරිද? දම් වල තියෙන මේකටත් වඩා දම් වල තියෙන ශක්තියටත් වඩා ලයිමාන් ශ්‍රේණියේ ශක්තිය අඩුම පළවෙනි රේඛාවේ ශක්තිය වැඩි නිසා. හරිද? ඒ කියන්නේ පාර ජම්බූල වුණා. අපි අර අතනදී ඉගෙනුවා. මම පුතේ රේඛා ලංවන පැත්තට නම් ශක්තිය වැඩි වෙන්නේ මේක තමයි පුතේ ලයිමාන් ශ්‍රේණියේ ශක්තිය වැඩිම රේඛාව හතරවෙනි එක. එතකොට රේඛා වැඩි වෙන පැත්තට නම් ශක්තිය වැඩි වෙන්නේ මම පුතේ මේක තමයි ශක්තිය වැඩිම රේඛාව. මේ ශක්තිය වැඩිම රේඛාවට වඩා බාමාර් ශ්‍රේණියේ පළවෙනි එකේ
පස්වෙනි රේඛාවේ ශක්තිය වැඩි වෙන්නේ කොහොමද? ඇයි? බහමාර ශ්‍රේණියේ ශක්තිය ලයිමාන් ශ්‍රේණියේ ශක්තියට වඩා අඩුයි. එයා දුෂ්‍ය පරාසයේ හිටියේ, මෙයා හිටියේ පාර ජම්බූල මේ පරාසයේ. ඒ කියන්නේ මෙයා මේ පැත්තේ නෙවෙයි ඉන්න ඕනේ, මෙයා ඉන්න අනිත් පැත්තේ. එහෙනම් මේ රේඛා සටහන වැරදි. ඇයි? රේඛා ලං වෙන පැත්ත අනුව බැලුවොත් රේඛා එකම පැත්තට තමයි ලං වෙන්නේ. ඒ පැත්තට ශක්තිය වැඩි වෙන්න ඕනි. මේ සංඛ්‍යාත පරාසය වැඩි වෙන්න ඕනි. ඒ වගේම ලැම්ඩා අඩු වෙන්න ඕනි. ඒක හරි. රේඛා ටික බලුවොත් ඔයාලට එකපාරට හිතෙන්න පුළුවන් අඩු මේක හරිනේ. නියමයිනේ. ඉතින් හරිනේ. ඇයි මේ වැරදි කියන්නේ කියලා. හැබැයි ඔයාලට තේරෙන්න ඕන පුතේ ලයිමාන් ශ්‍රේණියේ ශක්තිය වැඩිම රේඛාව මෙතනදී 4 නම් එයාටත් වඩා බාමාන් ශ්‍රේණියේ පළවෙනි මේ රේඛාවේ ශක්තිය වැඩි වෙන්න බෑ. ඇයි? ලයිමාන් ශ්‍රේණියට වඩා බාමාන් ශ්‍රේණියේ ශක්තිය අඩුයි පුතේ. එහෙනම් මේ කොටස මේ සම්පූර්ණ මේ රේඛා සටහන වැරදි කියලා ඔයාලට එන්න ඕනේ. හරි පුතේ. ඊට පස්සේ මෙතනදී දැන් අපෙන් අහලා දෙනවා පුතේ. හරිද? මේ සටහන නිවැරදිව අඳින්න කියලා තියෙනවා. 1 2 3 කියන්නේ බාමාන් ශ්‍රේණියට අයත් ඒවලු. 4 5 6 කියන්නේ ලයිමාන් ශ්‍රේණියට අයත් ඒවලු. ඒගොල්ලෝ රේඛා සටහනේ දීලා තියෙනවා පුතේ. රේඛා සටහනේ දීලා තියෙනවා මේ පැත්තට ලැම්ඩා වැඩි වෙනවලු. ලැම්ඩා මේ පැත්තට වැඩි වෙනවා නම් මේ පැත්තට මොනවද වෙන්න ඕන පුතේ? E අඩු වෙන්න ඕන. F අඩු වෙන්න ඕන. මයි පුතේ E අඩු වෙනවා, F අඩු වෙනවා නම් E අඩු වෙනවා, F අඩු වෙනවා නම් ශක්තිය අඩුම කට්ටිය මේ පැත්තට එන්න ඕන. ශක්තිය වැඩි කට්ටිය මේ පැත්තට ඇදෙන්න ඕන. ඒ කියන්නේ පුතේ රේඛා ලං වෙන්න ඕන මේ පැත්තට. එහෙනම් රේඛා ලං වෙන්න ඕන මේ පැත්තට නම් හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ මේක ඇදෙන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි පුතේ මේක ඇදෙන්න ඕන. රේඛා ලං වෙන්න ඕන ශක්තිය වැඩි වෙන පැත්තට නම් හරිද? රේඛා ලං වෙන්න වැඩි වෙන පැත්තට නම් මේ පැත්තට වැඩි වෙනවා. මේක බාමාර වෙද්දී මේක මේක ලයිමාන් වෙනවා. පුතේ නිකම්ම අඳ ගන්න පුළුවන්. මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 මෙයා 6 මෙයා 7 පුතේ. එතකොට මේ පැත්තට රේඛා ඈත් වෙනකොට ශක්තිය වැඩි අඩු වෙනවා. රේඛා ඈත්දී මේ සංඛ්‍යාතය අඩු වෙනවා. නමුත් සංඛ්‍යාතය අඩු වුණාට ප්‍රවේගය නියත වීම නිසා ලැම්ඩා වැඩි වෙනවා පුතේ. ඒ වගේම රේඛා ලං වෙන පැත්තට ශක්තිය වැඩි වෙනවා පුතේ. මේක අනිත් පැත්ත. ශක්තිය වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා පුතේ. සංඛ්‍යාතය වැඩි වුණාට ප්‍රවේගය නියත වෙන්න ඕන නිසා පුතේ ලැම්ඩා අඩු වීමක් සිද්ධ වෙනවා පුතේ. සම්පූර්ණයෙන් වාර වර්ණාවලියත් එක්ක කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රශ්නයක් අහලා දිනවා මට පහසු වෙන පුතේ ලියාගෙන දිනවා. n සමානයි 4 සිට n සමානයි 2 දක්වා හරිද? n සමානයි 4 සිට n සමානයි 2 දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. හරිද? අර බාමාන් ශ්‍රේණියේ පුතේ දැන් අවසානයේට වැටෙන්නේ කීයටද? 2ට. 1ට වැටුනොත් ලයියා, 2ට වැටුනොත් බාමා, 3ට වැටුනොත් පාෂා. දැන් 4 ඉඳලා 2ට වැටෙන්නේ පුතේ. 4 ඉඳලා 2ට වැටෙනවා කියන්නේ 3 ඉඳලා 2ට වැටෙන්නත් පුළුවන්, 4 ඉඳලා 2ට වැටෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පුතේ 3 ඉඳලා 2ට වැටීම නෙවෙයි 4 ඉඳලා 2ට වැටීම කියන්නේ බාමාන් ශ්‍රේණියේ මොන එක්කනද පුතේ? දෙවෙනි රේඛාව. බාමාන් ශ්‍රේණියට තමයි ඇත්තේ. බාමාන් ශ්‍රේණියේ දෙවෙනි රේඛාවේ මොන පාටද? පළවෙනි එක්කන රතු පාට, දෙවෙනි එක්කන කොළ පාට. මම බලන්න ප්‍රශ්න අහලා තියෙනවා. හරිද? දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයේදී බාමාන් ශ්‍රේණියට අයත් වන අතර කොළ වර්ණයට අනුරූප වේ. එම විකිරණයේ තරංග ආයාමය. එම විකිරණයේ තරංග ආයාමයට හිස්තැනක් තියෙන ශ්‍රේණීය විකිරණ වල තරංග ආයාමය වැඩි වෙනවා. පුතේ තරංග ආයාමය වැඩි වෙන්නේ ශක්තිය අඩු වෙන කට්ටිය. හරිද? තරංග ආයාමය වැඩි වෙන්නේ ශක්තිය අඩු වෙන කට්ටිය. දැන් කොහේ හරි බාමාන් ශ්‍රේණියේ ශක්තිය මේ තරංග ආයාමයට වඩා තරංග ආයාමය වැඩි වෙනවනේ බාමාන් ශ්‍රේණියට ශක්තිය අඩු කට්ටිය. කවුද පුතේ? අදෝරක්ත කට්ටිය. දැන් සමහර යෝ මෙතන බ්‍රැකට්ද දන්නේ. බ්‍රැකට් හිතන්න එපා. ඒ කියන්නේ ලයිමාන් බාමාන් පාෂාන් විතරයිනේ. මෙතනදී අනිවාර්යෙන් දෙන්න ඕන ලයිමාන් බාමාන් පාෂාන් විතරයි තමයි. හරිද? එතකොට පාෂාන් ශ්‍රේණිය තමයි විකිරණ වල තරංග ආයාමය වැඩි වෙන්නේ. නමුත් මෙම විකිරණයට එකම මොකක්ද තියෙන්නේ? මම කිව්වා නිතරම කිව්වා එකම ප්‍රවේගයක් පවතින්නේ. එකම ප්‍රවේගයක් පවතින්න ඕනේ. එකම ප්‍රවේගයක් පවතින නිසා තමයි ලැම්ඩා වෙනස් වෙලා අඩු වෙලා මේක නියතව තියාගන්නේ. සියලු රේඛා අතරින් වැඩිම හරිද සියලු රේඛා අතරින් උපරිම තීව්‍රතාවයක් තියෙන පුතේ. ඔය කොහෙට ගියත් පුතේ අන්තිමට වැටෙන්නේ එකට නේද? අන්තිමට වැටෙන්නේ එකට. මට ඒක මේ අර ලයිමාන් ශ්‍රේණියකට උගන්වද්දි මේ මට ඒක කියන්න මේ අමතක වුණා පුතේ. මෙන්න මෙහෙමයි. හරිද? දැන් කොහෙට දෙකට ගියත් දෙකෙන් එකට වැටෙන්න පුළුවන්. 3ට 4ට ගියත් දෙකට වැටිලා දෙකෙන් එකට වැටෙන්න පුළුවන්. 5ට 6ට ගියත් පුතේ 3ට වැටලා 3ෙන් දෙකට වැටලා දෙකෙන් එකට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ දෙකෙන් එකට වැටීම පුතේ සම්භාවිතාවය සෑහෙන්න වැඩි.
පැහැදිලිද මං කියන්නේ? ඒ කියන්නේ පුතේ ලයිමාන් ශ්‍රේණියනේ දෙකෙන් දැන් එකට වැඩෙන ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි රේඛාවනේ පුතේ. අන්න පළවෙනි රේඛාව. ඒ කියන්නේ දෙකෙන් එකට වැඩිීමේ ශීඝ්‍රතාවය දෙකෙන් වැඩිීමේ ප්‍රවණතාවය වැඩි නිසා. ප්‍රවණතාවය වැඩි වෙනකොට පුතේ අර වැඩිපුර වාර සංඛ්‍යාවක් වැඩනකොට ඒ එතන මේ අර ඇදෙන ඉරේ පුතේ තීව්‍රතාවය. ඒ කියන්නේ ඇදෙන රේඛාව ඝනකම එන්න වැඩි වෙනවා. තීව්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් ලයිමාන් ශ්‍රේණිය තමයි පුතේ අර තීව්‍රතාවය වැඩිම රේඛාව ශ්‍රේණියට අයත් වන තරංග ආයාමය වැඩිම ලයිමාන් ශ්‍රේණියට අයත් තීව්‍රතාවය වැඩිම වන්නේ ලයිමාන් ශ්‍රේණියට අයත් එක්කෙන තරංග ආයාමය වැඩිම රේඛාව නාත තරංග ආයාමය වැඩි වෙනව නේද? මොකද පුතේ ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි එක්කෙනා හරිද මෙන්න දෙවෙනි එක්කෙනා මෙන්න තුන්වෙනි එක්කෙනා මෙන්න හතරවෙනි එක්කෙනා එන්න රේඛා අතර පරතරය අඩු වෙනවා. රේඛා අතර පරතරය අඩු වෙද්දි පුතේ E වැඩි වෙනවා F වැඩි වෙනවා කියලා කිව්වා. F මේක ප්‍රවේගය නියත කරගන්න ලැම්ඩා අඩු වෙනවා කියලා කිව්වා පුතේ. එහෙනම් මේ පැත්තට වැඩි වෙද්දි ශක්තිය වැඩි වෙද්දි අඩුම එක්කෙනා ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි රේඛාවනේ. ලයිමාන් ශ්‍රේණියේ පළවෙනි රේඛාවේ ශක්තිය අඩුම නම් අඩුම මේ රේඛා සෙට් එකේ තියෙන ශක්තිය අඩුම පළවෙනි රේඛාව නම් එයාගේ ලැම්ඩා මොකද වෙනව අනිත් රේඛාව වලට ලැම්ඩා වැඩි විය යුතුයි. ලැම්ඩා වැඩි වෙන රේඛාවන අතර යම් රේඛාවක තීව්‍රතාවය ඊට අනුරූපව ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය සිදුවන වාර සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතික කොච්චර. අවසාන වශයෙන් පුතේ ඔයගලන්ට මේ ප්‍රශ්න වලට දීපු සම්පූර්ණ ලකුණු ටික මම කියන්න යන්නම්. ඔයගලන්ට පළවෙනි කොටසට දීපු පුතේ කොටස් 5ක් පළවෙනි ප්‍රශ්නේ එතකොට මේ කොටස් 5ට පුතේ මේ විදියට මෙන්න කොටස් 5 දැන් සම්පූර්ණ ලකුණු ඔක්කොම මේ ටික හරියන ලකුණු ඔක්කොම වල ලකුණු 30ක් හම්බ වෙන්න ඕනි. ඒ කියන්නේ එකකට ලකුණු 6ක් හම්බ වෙන්න ඕනි. එතකොට එතන තියනවානේ පුතේ කෑලි 5ක් මෙහෙම හරිද? කෑලි 5ක් කියන්නේ එක විවිධ මූල ද්‍රව්‍ය ඔයා හඳුනා ගන්නකොට 5කට. එතකොට දැන් එක ප්‍රශ්නයකට ලකුණු 6යි නම් එතන 5න් බෙදුවායින් පස්සේ 1.2ක් එනවා. එකක් හරි ගියොත් 1.2ක් එනවා. හරි? එතකොට එහෙම තමයි මේ ප්‍රශ්නෙට ලකුණු වෙන්න ඕන. ඔයා ගැලපෙන විදියට දැන් ලකුණු ටික හදා ගන්න. එතකොට මේ සම්පූර්ණ ඔක්කොටම ලකුණු 30යි. එකකට ලකුණු 6යි. එකක් හරි ගිහිල්ලා දිනනවා. එකක් අනුපිළිවෙල එකකට හරි ගිහිල්ලා දිනනවා. ලකුණු 1.2ක් හම්බ වෙනවා. හරිනේ? එතකොට ඒ කොටසට ලකුණු 30ක් එද්දී අර වර්ණාවලි ශක්ති දත්ත ප්‍රස්ථාරේ ගැන කතා කරද්දී එතනට ලකුණු මෙහෙම ඉන්නේ. එතනටත් ලකුණු 30ක් හම්බ වෙනවා. ඒ කියන්නේ වර්ණාවලි ශක්ති දත්ත ප්‍රස්ථාරේ ගැන කතා කරද්දී ඒකේ එක B කොටස, ඒකේ B කොටසේ 1 ආදි වශයෙන් 2 ආදි වශයෙන් 3 ආදි වශයෙන් ප්‍රශ්න කොටස් 3ක් තියෙනවා. එතනදී ABCD මූල ද්‍රව්‍ය A B C D E ආදි වශයෙන් මූල ද්‍රව්‍ය ටික අඳුරගත්තා නම් ඔයාලට ලකුණු සම්පූර්ණයෙන්ම 15ක් හම්බ වෙනවා. හරිද? 15ක් හම්බ වෙන එක එකකට තුන බැගින් හරි 15ක් හම්බ වෙනවා. තුන්වර 15ක් හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අර අයනීකරණ ශක්ති දත්ත ප්‍රස්ථාරයන් දින එක. ඊළඟට පුතේ අර මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ආවේ ඔයගලන්ට. හරි? මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ආවනේ. අන්න ඒ ප්‍රස්ථාරය හරිනම් ඒ ප්‍රස්ථාරය හරිනම් ඒකට සම්පූර්ණ ලකුණු 10ක් හම්බ වෙනවා. එහෙම හරි නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. හරි? ඒ වගේම තුන්වෙනි කොටසට අර නයිට්‍රජන් අඳුරගත්තට අවසාන වශයෙන් ලකුණු 5ක් දෙන්න පුළුවන්. අර ඔක්සිජන් දුන්නටත් ඉතින් දෙන්න පුළුවන්. මේක හරි උත්තරේම නෙමෙයි. මොකද OF2 කියන සංයෝග මේක අස්ථායි සංයෝගයක්. හරි? ඒතකොට ඒ නිසා මේක හරිම උත්තරේ නයිට්‍රජන්. හරි? එතකොට මෙතන ලකුණු 5යි, මෙතන ලකුණු 10යි, මේකට ලකුණු 15යි, එකකට 3 බැගින්. එක මූල ද්‍රව්‍යයට 3 බැගින් ලකුණු 15ක් හම්බ වෙනවා. පැහැදිලිද මම කියන එක? හරි. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට හම්බ වෙනවා වර්ණාවලි ශක්ති දත්ත ප්‍රස්ථාරය. වර්ණාවලි ශක්ති මේ අයනීකරණ ශක්ති දත්ත ප්‍රස්ථාරයෙන් පස්සේ එනවා වර්ණාවලි කොටසට. වර්ණාවලි කොටසේ තියෙනවා පුතේ C කොටස එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ C කොටස. C කොටසේ එක තියෙනවා කොටස් 1යි 2යි 3ක්. තුනේ තියෙන ස්තැන් පිරවීම ස්තැන් තියෙනවා 6ක්. ස්තැන් 3යි 6ක් තියෙනවා. හරි? එතකොට පළවෙනි එකට ඔයාලා තියන්නේ මේ ශක්ති දත්ත ප්‍රස්ථාරය අඳුරගෙන ඒක හරියද නිවැරදිද කියලා කියන්න. එතකොට එතනදි කියවෙන්න ඕන පුතේ ඔයාගේ අතින් අනිවාර්යයෙන්ම E වැඩි රේඛා ලංවන පැත්තට ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය වෙනවා. නමුත් ප්‍රවේගය නේද නිසා V සමානයි F ලැම්ඩා අනුව F වැඩි වෙනවා නම් V නියත වීම සඳහා අනිවාර්යයෙන්ම ලැම්ඩා අඩු විය යුතුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ලයිමාන් ශ්‍රේණියේ දැන් රේඛා ලංවන පැත්තට ශක්තිය වැඩි වෙන නිසා ලයිමාන් ශ්‍රේණියේ ශක්තිය වැඩි බාමාර් ශ්‍රේණියට වඩා. ඒක නිසා අරක දීපු රූප සටහන වැරදි. හරිද? අන්න එහෙම උත්තරේ පැහැදිලි වෙලා තියෙනෝනේ. ඒ වගේ එකක් තියෙනවා නම් ඔයාලට හරිද? ඒ වගේ එකක් තියෙනවා නම් ඔයාලට ලකුණු 15ක් හරිද? ලකුණු 15ක් හම්බ වෙනවා. ඔයාට අවංක වෙන්න අනිවාර්යයෙන්ම
මොකද ඒකට හේතුව මෙතනදී ඔයා අවංක වෙන තරමටම තමයි ඔයාට මෙතනදී ඔයා සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ දෙවෙනි කොටසට පුතේ එතනදී අර අයිනිකට ශක්තිය වර්ණාවලි මේ දත්ත ටික මේ ලස්සනට අර රේඛා ටික ලකුණු කරලා තියෙනවා නම් හරි ලකුණු කරලා තියෙනවා නම් එතන ලකුණු 10ක් හම්බ වෙනවා. එතන ලකුණු 10ක් හම්බ වෙනවා. ඒ වගේමයි මෙතනට මේ සම්පූර්ණ ප්‍රශ්නෙටම ලකුණු 40යි. ඒතකොට මෙතන 15යි. මෙතන 10යි. ඒතකොට ලකුණු 25යි. තවත් ලකුණු 15ක් මෙතනට මේ තුන්වෙනි ප්‍රශ්නේ ඉතුරු වෙනවා. ඒ වගේමයි තුන්වෙනි ප්‍රශ්නේ, ඒ කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්නේ ඔක්කොම ටික එක හරිනම් ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 15 6ෙන් බෙදුවහයින් පස්සේ 2.5ක් වගේ ලකුණු 2.5ක් එකකට හම්බ වෙනවා. එකක් හරිනම් 2.5යි සියල්ල හරිනම් ලකුණු 15ක් හම්බ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි ලකුණු ටික බෙදෙන්නේ පුතේ. ආසන්න වශයෙන් ඔයාට ආසන්න වශයෙන් මේක හරියට පාඩම් කරලා ඔයගොල්ලන්ට ආසන්න වශයෙන් ලකුණු 70ක් ගන්න නැති වුණොත් 9කට පුතේ දුක් වෙන්න ඕනි. ඒකට එක හේතුවක් තමයි මේවා ජෙනරල්. මේ ජෙනරල් කොටස සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට මේ කතා කරලා තියෙන නිසා මේ ප්‍රශ්නයකට පුතේ ලකුණු 70ක් ගන්න බැරි වුණොත් මම හිතනවා ටිකක් අමාරුයි මේ හොඳ ලකුණු මට්ටමකට යන්න. ඉතින් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ මුලින්ම දැන් මෙතනදී ලකුණු සංඛ්‍යාව ගත්තාන් පස්සේ ඔයාට අවංක වෙලා ලකුණු ටික ගත්තාන් පස්සේ ඔයාට තේරෙනවානේ පුතේ මං ඉන්න ඔයා ඉන්න මට්ටම තේරුම් අරගෙන ලකුණු 70ක්වත් නැත්නම් අනිවාර්යෙන්ම උදේ හරිද මහන්සි වෙලා ඒක පාඩම් කරලා අනිවාර්යෙන් ගොඩ දාගෙන වැඩේ කරන්න ඕන. හරිනේ? හරි.